එන්නත පිළිබඳ දැනුවත් වීමේ වැඩමුළුව ආරම්භ කරන්න සූදානම් වෙලා සිටිනවා. මේ අවස්ථාවේදී අපි දෙවිදුන්ට මේ කැපකර යාඥා කරන පිණිස සහෝදර මයිස් ඩී මෙල් අපි ආරාධනා කරනවා උන්වහන්සේට යාඥා කරන්න කියලා. බොහොම ස්තුතියි මේ අනගේ අවස්ථාව ගැන. අනිවාර්යෙන් මෙම වැඩසටහනට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ඇති. ඒ වගේම අපගේ හදවත් තුළ තිබෙනා වූ සමහර කාරණා නිවැරදි කරගන්න, නිරවුල් කරන්නට මෙය දෙවියන් වහන්සේ බොහෝසේ පාවිච්චි කරනු ඇතයි කියා සිතනවා. ඒ නිසා අපි දැන් යාඥා කරමු. මහෝත්තම දායබර පියාණනි, ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ යහපත් නිසා, ඔබේ යහපත්කම කරුණාව මේ ආකාර ස්වාමිනී වසංගතයක් හමුවේ අප තබා තිබෙන නිසා ස්තුති කරනවා. ස්වාමිනී අපි යාඥා කරනවා මේ කාලය තුල කිතුණුවන් ලෙස, ඔබගේ දේව දරුවන් ලෙස, ස්වාමිනී ආදර්ශමත් ලෙසත් අපගේ පවුල් වලට, අපගේ සභාවන්ට සහ දේශයට ආශිර්වාදයක් ලෙස හැසිරෙන පිණිසත් ස්වාමිනී ඔබ වහන්සේ මෙම වැඩමුළුව පාවිච්චි කරන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව මේ වැඩමුළුව සාර්ථක කරගන්න පිණිස ලබා දෙන්න. ඒ අතර විශේෂයෙන් ඔය දේශකතුමන්ලා තිදෙනාම ඔබ වහන්සේට බාර කරනවා. මේ වන්නා වූ සහෝදර පෞල් ගැන යාඥා කරනවා. ස්වාමිනී තාක්ෂණිකයේ කිසිදු බාධකයකින් තොරව මේ වැඩසටහන නිසි ලෙස කරන්නටත්, ඒන් බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් වෙන්නටත් ඔබ වහන්සේ උපකාර කළ මැනව. දායබර පියාණනි, ශුද්ධ දෙවිඳුනි, ඔබගේ හස්තයට මේ වැඩසටහන මුළුමනින් බාර කරනවා. පැමිණෙනා වූ අනිකුත් අයද ඔබට බාර කර කැප කරනවා. යේසුස් වහන්සේගේ නමින් ආමෙන්. 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 හොඳයි, බොහොම ස්තුතියි. අපි දෙවිදුන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ අවස්ථාව නිසා අපි දෙවිදුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මේ අවස්ථාවට අපේ ආරාධනාව පිළිගෙන පැමිණි රෙවරන්ඩ් ඩොක්ටර් රුමේෂ් බුලත්සිංහල අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඩොක්ටර් සිංහ වික්‍රමසේකර, ඩොක්ටර් නීෂා රොක්වුඩ්, ඒ වගේම රෙවරන්ඩ් රුවන් විජේසින්න, රෙවරන්ඩ් සුජීව තිසේරා, රෙවරන්ඩ් බැසිල් ෆෙනෑන්ඩු, රෙවරන්ඩ් දිනේෂ් පෙරේරා, ඒ වගේම සහෝදර මයිස් ඩී මෙල්, අපි ඔබ සෑම දෙනාම ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණීම ගැන. විශේෂයෙන් මා කියන්න කැමති මේ වැඩසටහන ආරම්භ කිරීමට අපගේ අරමුණ කුමක්ද කියන කාරණය. විශේෂ අරමුණ තමයි අද සමාජ ජාලා වලින් බොහෝ අය තොරතුරු ලබා ගන්නවා මේ එන්නත පිළිබඳව සහ මුර්ගයාගේ ලකුණ සහ කොරෝනා සම්බන්ධයෙන් විවිධ දුර්මත අර්ථකථන සමාජ ජාලා ඔස්සේ බොහෝ අය ලබාගෙන තිබෙනවා. මේ හේතුව නිසා බොහෝ කිතුණුවන්ට හරි තීරණයක් ගන්න තරම් බැරි තරම් ව්‍යාකූල භාවයක් බොහෝ අය තුල තිබෙනවා. ඉතින් අපි දේවගතිවරු හැටියට අපෙන් බොහෝ අය අහනවා නොඑක් ආකාර ප්‍රශ්න මේ සම්බන්ධයෙන්. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් මීට ප්‍රථම අවසාන කාලයේ පිළිබඳ සම්මන්ත්‍රණයක් අපි සංවිධානය කරලා මේ පිළිබඳ පැහැදිලිතාවයක් ලබා දුන්නා. නමුත් වර්තමානයේ වෙනකොට තවත් උග්‍ර ප්‍රශ්න මේ සම්බන්ධයෙන් පැමිණලා තිබෙනවා. ඉතින් අපි මේක සංවිධානය කළේ අපිව දැනුවත් වීමට. මොකද අපි කවුරුවත් මේ කොරෝනා වෛරසය පිළිබඳ මනා නිපුණතාවයක් තියෙන කෙනෙක් අය නෙමෙයි. මොකද අපි පළවෙනි වතාවට මේ වෛරසයට මුහුණ දෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේ පිළිබඳ නිපුණතාවයක් තිබෙන වෛද්‍යවරු අප සමග ඉන්නවා. කිතුණු ශාසනයේත් එම වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ දැනුම අපිට ඉතාම වැදගත්. ඒ වගේම දේවගතිවරු, ජ්‍යෙෂ්ඨ දේවගතිවරු, සභාපාලකවරු බයිබලය ඉගැන්වීම තුළ අවසාන කාලයේ අන්තක්‍රිස්තුස් පිළිබඳව මනා දැනුමක් තිනා ඉන්නවා. ඒක නිසා මේ වැඩසටහන තුලින් අපේ අරමුණ තමයි මේ වැරදි අර්ථකථන අපි උත්සාහයක් දරනවා ඒවා निराකරණය කරගෙන සත්‍ය අවබෝධ කර දීම සඳහා. තීරණ ගැනීම ඔබ සතු දෙයක්. නමුත් අපේ වගකීම තමයි
පහදලා දෙන එක දේව ධර්මිකවත් සමාජ ජාලාවල අද නිතරම මේ ෂෙයා කරන ඒ ව්‍යාජ දුර්මතවලට පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. අනිත් කාරණය තමයි අද දවස වෙනකොට බොහෝ ජනතාවක් මිය යනවා කොරෝනා වෛරසයේ මේක වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඉතින් මේකෙදී අපේ රටට අපි ආදරේ නම් මුදව සනාථ කරගන්න නෙමෙයි අපි රටට මොකක්ද මේ අවස්ථාවේදී කිතුණු සභාව කරන්නේ අපිව දැනුවත් කරන්න. ඉතින් මේ සම්මන්ත්‍රණය අපි ආරම්භ කළා. ඒක නිසා ඔබ සැමට පැමුණුන හැම කෙනෙකු නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ සැම කෙනෙක්ම අපි පිළිගන්නවා. අපි දැන් දෙනවා මේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා පාස්ටර් දිනේෂ් පෙරේරා ඔබතුමාට දෙනවා ඉතිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා. හොඳයි බොහොම ස්තුතියි පාස්ටර් පෝල්. අද දවසේ අපි ඉතාම කාලෝචිත වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නේ. කරගත යුතු ඉතා වැදගත් කරුණු රාශියක් මේ වැඩසටහන අතරතුර ඔබට දකින්න අහන්න ලැබෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ඉතින් මා යම් කිසි ආරම්භයක් ගන්නවා නම් මේ පවතින තත්ත්වය පිළිබඳව පුංචි අදහසක් අපේ කල්පනාවට එකතු කරන්න මම කැමතියි. මේ කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවේ නැති වුණු එහෙම නැත්නම් මියගිය පළමුවෙනි දහසක් දෙනා මිය යාමට ගත වූ කාලය මාස 13ක්. පළමු දහස සම්පූර්ණ වුණේ මාස 13කදී. නමුත් ඔබ දන්නවද මේ අවසාන දහස මරණ දහස සිද්ධ වුණේ දවස් 13කදී. ඉතින් අපි ඇවිත් සිටින තැන කොතනද කියලා මං හිතන්නේ මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. ඉතින් මේ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යනවා වගේම අපි දකින දෙයක් තමයි මේ එන්නක් කරන වැඩසටහනත් ඉතාම වේගයෙන් සිදු කෙරීගෙන යනවා. ඉතින් මේ එන්නත් කරණය වේගවත් උනත් එක්තරා පිරිසක් මේ වෙද්දි ශ්‍රී ලංකාවේ කෝටියකට එහා පැත්තෙන් සෙනගක් මේ පළමු මාත්‍රාව අරගෙන තිබෙනවා. ඉතින් නමුත් තව විශාල පිරිසක් මේ එන්නත් ලබාගත යුතුයි. ඒ අතර එන්නත ලබා නොගෙන ප්‍රතික්ෂේප කරන සැලකිය යුතු පිරිසක්ද සිටින බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ අය ඇයි මේ එන්නත ප්‍රතික්ෂේප කරන්නේ? මේ ප්‍රතික්ෂේප කරන අය අතර විශාල ප්‍රමාණයක් සිටින්න පුළුවන් කිතුණුවන්. ඇයි කිතුණුවන් මේ එන්නත යම් විදිහකින් යම් කිතුණුවෙක් එන්නත ප්‍රතික්ෂේප කරනවා නම් ඇයි ඇය මේ එන්නත ප්‍රතික්ෂේප කරන්නේ? ඒකට අර පාස්ටර් පෝල් ප්‍රනාන්දු කිව්වා වගේ මේ අපි තුල තියෙන දේවධාර්මික අනවබෝධය ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. සමහර වෙලාවට අපි සමාජ ජාලා වෙබ් අඩවි වලින් සොයා ගන්නා තොරතුරු ඇදහිීම නිසා අපි මේ එන්නත ගැන විශාල බියක් ඇති කරගෙන තිබෙනවා. ඉතින් අද අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. හේතුව තමයි මේ එන්නත පිළිබඳව අනවබෝධයක් ඇති වෙන්න තව එක ප්‍රධානම හේතුවක් තමයි අපි වෛද්‍ය විද්‍යාත්මකව මේ එන්නත පිළිබඳව අවබෝධයක් ලබා නොතිබීම. ඒකත් ඉවහල් වෙනවා සමහර වෙලාවට බයිබල් පද කීපයක් එකක් දෙකක් කීපයක් රැගෙන යම් කෙනෙක් වැරදි මඟ පෙන්වීමක් දුන්නොත්
ඒක අන්ධ භක්තියකින් යුතුව අදහලා විශ්වාස කරලා ඒ මත රැඳී සිටින පිරිසක් සිටිනවා. ඉතින් අද මේ වෙලාවේ මේ සහභාගී වෙන ඔබ අතරින් යම් කෙනෙක් හෝ එහෙම නැත්නම් මේ වැඩසටහන මෙතනින් පස්සුව තව බොහෝ දෙනෙකුට ආශිර්වාදයක් වේවි. මක්නිසාද අපිට යම්කිසි ආකාර අනවබෝධයක් තිබෙනවා නම් අද හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ක්‍රිස්තියානි ධර්මය පිළිබඳවත් වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් හසල දැනුමක් ඇති වෛද්‍යවරුන් තිදෙනෙක් අප සමග සිටිනවා මේ පිළිබඳව පැහැදිලි කරන්න. ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව අන්තවාදී නොවේ ඔවුන් කිතුණුවන් ලෙස කිතුණු ඇසකින් දකින මේ වෛද්‍යවරුන් අද දවසේ ඔබට මට පැහැදිලි කර දෙයි මේ එන්නත පිළිබඳව බොහෝ කාරණා. ඉතින් අවසන් වනතුරු අප සමග රැඳී සිටී කියා ඔබ හැම කෙනෙක්ම විශ්වාස කරනවා. ඒ වගේම ඔබේ මයික්‍රොෆෝනය මියුට් කරලා ඒක නිහඬ කරලා සම්බන්ධ වෙනවා නම් මම හිතන්නේ බොහෝ දෙනෙකුට කිසි බාධාවක් නැතුව මේ වැඩසටහනට සවන් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබේ වීඩියෝ එක ඒකත් ඕෆ් කරලා තිබ්බොත් මම හිතන්නේ යාමට හැකියාව ලැබේ. ඉතින් පාසර් පෝල් ප්‍රනාන්දු කිව්වා වගේ අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය සිංහ වික්‍රමසේකර, වෛද්‍ය ගරු රුමේෂ් බුලත් සිංහල පූජකතුමා, ඒ වගේම වෛද්‍ය නීෂා රොකුඩ් මහත්මිය අප සමග එකතු වෙනවා මේ අදහස් බෙදා ගන්න. ඉතින් අපි තිබුණා මේ කොරෝනා එන්නත පිළිබඳව කිතුණුවන් අතර පැතිර යන දුර්මත දුරු කරන්න තමයි අද වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ පාසර් පෝල් කිව්වා වගේ. ඉතින් මා කැමති මුලින්ම යොමු වෙන්නට වෛද්‍ය සිංහ වික්‍රමසේකරට මේ කොරෝනා එන්නත පිළිබඳව කිතුණුවන් අතර පැතිර යන බොහෝ දුර්මතයන් තිබෙනවා. මේවා ගොඩාක් අන්තර්ජාලයෙන් එකතු කරගෙන ලොකු මේ account එකක් හදාගෙන ඉන්නවා මේ තොරතුරු මේවල වැඩි හරියක් තියෙනවා වැරදි මත දුර්මත. ඉතින් අද අපි මුලින්ම යොමු වෙනවා වෛද්‍ය සිංහ වික්‍රමසේකර වෙත මේ කොරෝනා එන්නත සමග බැඳී තියෙන දුර්මත කිතුණුවන් අතරේ පැතිර යන දුර්මත පිළිබඳව පුංචි විග්‍රහයක් ආරම්භයේදීම ගෙන එන්නට මම ආරාධනා කරනවා වෛද්‍ය සිංහ වික්‍රමසේකරට. අයිබෝන් සියලු දෙනාටම යේසුස් වහන්සේගේ නාමෙන් ආචාර කරනවා. ස්තුතිවන්ත වෙනවා පාස්ටර් පෝල්ටත් ඒ වගේම ඔහු සමග සිටින කණ්ඩායමේ අනිත් අයත් මට මේ ආරාධනාව කිරීම පිළිබඳව මම මේ අපේ හැමෝගෙම බෑන්ඩ්විඩ්ත් එකට බල නොපාන විදිහට සිටීම සඳහා මම කැමති මගේ විඩියෝ එක මම ඕෆ් කරනවා. එතකොට මං හිතන්නේ සියලු දෙනාටම පහසු වේවි මේ හොඳින් සවන් දෙන්න. දැන් දුර්මත කියලා ගත්තහම මේ කොරෝනා එන්නත පිළිබඳව තියෙන දුර්මත කිතුරුවන් අතර පැතිර යෑමට ඇති හේතු පොඩ්ඩක් බලන එක වැදගත්. දුර්මත කිව්වහම මතක තියාගන්න ඕනේ මේ දුර්මත කියන ඒවා දවසෙන් දවස නිර්මාණය වෙනවා. ඉතින් හරි අමාරුයි මේ දුර්මත ගැන අපිට මේ හරියට ලොග් බුක් එකක් තියාගෙන මේක සටහන් කරගන්න ඒ තරමට දුර්මත දිනෙන් දින වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් මට ගෙනහැර දක්වන්න පුළුවන් ඇයි කිතුණු අතර දුර්මත පැතිරිලා යන්නේ කියන එක. එකක් තමයි මේ විශේෂයෙන්ම එන්නත සම්බන්ධව දුර්මත වලට ප්‍රධාන හේතුවක් තමයි මේ එන්නත පිළිබඳව තියෙන වැරදි තේරුම් ගැනීම. මේ එන්නතෙන් කරන්න පුළුවන් දේවල් මොනවද, කරන්න බැරි දේවල් මොනවද කියන එක. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේක පිළිබඳව තවදුරටත් කතා කරන්න. මේ අවස්ථාවේදී මම ඒ හේතුව ඉදිරිපත් කරනවා විතරයි. ඒ හේතුව තව ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා විග්‍රහ කරන්න අවස්ථාව ලැබුණාම. ඒ වගේම
අපිට තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි කිතුනුවන්ට ඒ වගේම කිතුනුවන් නොවන අයටත් මේ විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රයන් හරි අඩුයි. එහෙම නැත්නම් ඒ මූලාශ්‍ර සම්බන්ධව තිබෙන්නා වූ කෙනෙක්ගේ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. විශේෂයෙන්ම කවුරු හරි අපි කියමු රාජ්‍යීය පැත්තෙන් ගත්තත් එහෙම නැත්නම් වෙනත් ආයතනයක පැත්තෙන් ගත්තත් අපි මොකක් හරි වැරදි තොරතුරක් දීලා අහුවුනොත් ඒක එලිදරව් වුණොත් ඒ ආයතනය හෝ රජය හෝ සමග තිබෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා. එතකොට ඒ විශ්වාසය කැඩෙනවා. එතකොට මිනිස්සු පුරුදු වෙනවා වෙනත් තැනකින් මේ තොරතුරු ලබා ගන්න. එතකොට අද වර්තමානයේ මේ ඉන්ටර්නෙට් එක තියෙන යුගයේ ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ මිනිස්සු තොරතුරු ලබා ගන්නේ මේ සෝෂල් මීඩියා වලින්, සමාජ මාධ්‍ය වලින්. දැන් මේ ඉන්ටර්නෙට් එක කියන එක මම කල්පනා කරන්නේ හරියට මේ ඒක මේ කැලයක් වගේ, වනාන්තරයක් වගේ. වනාන්තරයක බෙහෙත් පැලෑටි තියෙනවා, ඒ වගේ විස පැලෑටි තියෙනවා. ඉතින් අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා හිටින්න ඕනේ මඟ පෙන්වීම මේ විස පැලෑටි සහ බෙහෙත් පැලෑටි දෙක අතර තියෙන වෙනස හඳුනා ගන්න. බොහෝ වෙලාවට අපි මේ දෙකේ වෙනස දන්නේ නැති නිසා අපි බෙහෙත් පැල කියලා විස පැලෑටි භාවිතා කරනවා. මේ වගේ තමයි මේ දුර්මත හා සම්බන්ධව තිබෙන ගැටලුවක්. එතකොට අපි ගත්තොත් උදාහරණයක් හැටියට දැන් තව ප්‍රශ්නයක් තමයි මේ සමාජ මාධ්‍ය ජාලාවල දුර්මත ප්‍රචාරය කරන අය මේ වැක්සීන් එකේ තිබෙන අතුරු ඵල ගැන, ඒ කියන්නේ අතුරු ආබාධ ගැන ලොකු අවධානයක් යොමු කරනවා. දැන් අපි දන්නවා ඒවා මේ ඍණාත්මක දේවල්, ඕනෑම වැක්සීන් එකක අතුරු ආබාධ තියෙනවා, ඕනෑම බෙහෙතක අතුරු ආබාධ තියෙනවා. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ සමාජ මාධ්‍ය ජාල හෝ වෙනත් මාධ්‍ය මේ එක හෝ කීපයක් අතුරු ආබාධවලට අවධානය යොමු කරාම අපි හිතනවා මේ අතුරු ආබාධය මේක නිසා තමයි උනේ කියලා. ඒ කියන්නේ මම අදහස් කරන්නේ දැන් වැක්සීන් එක ගහපු කෙනෙකුට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා ඊට පස්සේ. එතකොට හැම තිස්සෙම ඒ ප්‍රශ්නයට හේතුව වැක්සීන් එක නොවෙන්න පුළුවන්. දැන් වැක්සීන් එකක් ගහලා පාරේ ගිහිල්ලා දවස් කීපයකට පස්සේ කවුරු හරි හැප්පුණොත් අපි ඒක ගැහුවොත් වැක්සීන් එක මේ කියන්නේ රියානතුරකට භාජනය වුණොත් එහෙම අපිට ප්‍රවෘත්තියක් දාන්න පුළුවන් වැක්සීන් මාත්‍රාව දෙකම ගත් කෙනෙක් රියානතුරකින් නැසී. කෙනෙකුට කියන්න පුළුවන් මම මේ එක්ස්ට්‍රීම් එක්සාම්පල් එකක් ගන්නෙ මේ රියානතුරට හේතුව වැක්සීන් එක කියලා. එතකොට මේ අතුරු ආබාධයයි වැක්සීන් එකයි අතර තියෙන සම්බන්ධය සමහර වෙලාවට පැහැදිලි මදි වෙන්න පුළුවන්. මොකද දැන් මීඩියා එක මේ අතුරු ආබාධ ගැන අවධානය යොමු කරාට පස්සේ එතනින් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ඉවරයි. ඒගොල්ලෝ ෆලෝ අප් කරන්නේ නැහැ. පසු විපරමක් කරන්නේ නැහැ. මේක ඊට පස්සේ කවුරු හරි මේක ගැන හොයලා බැලුවද? මේක ඇත්තටම වැක්සීන් එක නිසා ඇතිවෙච්ච අතුරු ආබාධයක්ද? එහෙම නැත්නම් ඒ පුද්ගලයා තුළ තිබිච්ච යම් කිසි තත්වයක් කුමන හෝ හේතුවක් මත ආයේ ඉස්මතු වුණාද කියන එක සාකච්ඡා කරන්නේ නැහැ. මේ මීඩියා එක කරන්නේ ඒක දැම්මා එතනින් ඉවරයි, පසු විපරමක් නැහැ. ඉතින් ඒක කියවන මිනිස්සයා, දකින මිනිස්සයා හිතනවා මේ නිසා අපිට මෙන්න මේකයි වෙලා තියෙන්නේ, මේ බලන්න වැක්සීන් එක ගැහුවට පස්සේ මෙහෙම දේවල් වුණා ආදී වශයෙන් කල්පනා කරන්න පුළුවන්. තව එකක් තමයි මතක තියාගත යුතු දෙයක් තමයි මේ වැක්සීන් එකට එරෙහිව එහෙම නැත්නම් මේ කොරෝනා වෛරස් එක මිත්‍යාවක්, එහෙම නැත්නම් ඒ පිළිබඳ අර කොන්ස්පිරසි එකක් තියෙනවායි කියන කණ්ඩායම විශ්වයේ ඒ කියන්නේ අපේ මේ මුළු ලෝකෙම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි හොඳට මේ සංවිධානාත්මක වෙච්ච කණ්ඩායම්. මේ විශේෂයෙන් අපේ රටට වඩා විශේෂයෙන් ඇමරිකාව, යුරෝපය වගේ රටවල් වල හුඟක් බහලව දකින්න ලැබෙනවා. ඒ අය හුඟක් කාලෙකින් ඉඳන් මේ කොරෝනා වැක්සීන් එක එන්න කලින් පවා වැක්සීන් වලට විරුද්ධ අය. විශේෂයෙන් එක්සත් ජනපදයේ වගේ රටවල් වල මේ වගේ කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගාගත්ත ස්ට්‍රැටජිස්
මේ අවස්ථාවේදී පාවිච්චි කරනවා. ඒ වගේම තමයි තව හේතුවක් තමයි කිතුනෝ අපි මේවට ගොදුරු වෙන්න හේතුව තමයි අපි ඕනෙම දෙයක් ගෙඩි පිටින් ගිලිනවා. අපි හොයලා බලන්නේ නැහැ. අපි හොයලා බලන්නේ නැහැ මේ පුද්ගලයා කියන කාරණය සත්‍යද? කොහෙන්ද මේ තොරතුරු ලබා ගත්තේ? එතකොට මේක විශ්වාසනීය පුවතක්ද? මම උදාහරණයක් හැටියට කියනවා මට මේ වැඩසටහනට සුවල්ප වෙලාවකට කලින් කෙනෙක් එව්වා ක්ලිප් එකක්. ෆෞචි මහත්මයා කියනවා මේ ඩෙල්ටා වේරියන්ට් එකේ වැක්සිනේටඩ් අයත් අන්වැක්සිනේටඩ් අයත් ඒ කියන්නේ වැක්සිනේ ගත්ත අයත් නැති අයත් අතර ඒ වෛරල් ලෝඩ් එක වෛරස් ප්‍රමාණය විශේෂයෙන්ම නාස්කුහරයේ තියෙන වෛරස් ප්‍රමාණය එක හා සමානයි කියලා. එතකොට ඒ නිසා CDC එක කියලා අන්න එතනින් නවත්තනවා. එතකොට කෙනෙක් අහනවා ඉතින් මේ වැක්සින් එක ගත්තට වැඩක් නෑ නේද කියලා. නමුත් එතන වෙලා තියෙන්නේ ෆෞචි මහත්තයා එතන කතා කරන්නේ ડોક્ટર ෆෞචි කතා කරන්නේ මේ වැක්සින් එක ගැන නෙවෙයි. එතන ඔහු කතා කරන්නේ ඇයි Center for Disease Control එහෙම නැත්නම් මේ මොකද්ද ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන මේ රෝග වැළැක්වීමේ ආයතනය එහෙම නැත්නම් රෝග පාලනය කිරීමේ ආයතනය අලුතෙන් දීලා තියෙනවා රෙගියුලේෂන් එකක් මාස්ක් නැවත අඳින්න කියලා. ඒකට හේතුව ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ වැක්සින් ගහපු අයත් වැක්සින් නොගහපු අයත් අතර වෙනසක් නැහැ මේ ඩෙල්ටා වේරියන්ට් එක මේ වැළඳුනහම ඒ අය තුල තියෙනවා ඒ හා සමානම වෛරස් ප්‍රමාණයක් කියලා. දැන් ඒක මාස්ක් එක ගැන කතා කරන ක්ලිප් එකක් ඒගොල්ලෝ කඩලා ඒගොල්ලන්ගේ අවශ්‍ය ප්‍රමාණයට අර හරියට අර අපේ බයිබල් සමහර අය බයිබලයේ වචන එහෙම නැත්නම් වාක්‍ය වෙන එතනින් අරගෙන වෙන තැනක දාලා Tamanට ඕන දේ කියන්න සුදුසු විදිහට කටයුතු කරනවා. ඉතින් මේක යම්කිසි පුහුණුවක් නැත්නම් යම්කිසි විචක්ෂණශීලී විදිහට මේක බලන්නේ නැත්නම් සමහර වෙලාවට අපිට ඒක හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ අපි අහන දකින හැම දෙයක්ම මොකද්ද මේකේ පසුබිම? මේක සත්‍යද? ඇයි මෙහෙම කියන්නේ? මේ කට්ටිය කවුද? මොන වගේ මේ කට්ටියද මෙහෙම කතා කරන්නේ? ඇයි එහෙම කතා කරන්නේ කියන අපිට ඒක පොඩ්ඩක් විමසලා බලන්න වෙනවා මේ දුර්මතවලට හේතු අපිට තෝරා බලා ගැනීම සඳහා. මේ දුර්මත කිව්වහම මම කෙටින් කියන්නම් මෙතන ප්‍රධාන වශයෙන් දුර්මත 4 වර්ගයක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි ඒ දුර්මත අපේ ඇදහිල්ල හා සම්බන්ධයි. කිතුණෙක් මේක ගන්න ඕනද? මේක ගත්තොත් මෙහෙම වෙනවද? මේක අපේ ඇදහිල්ලට විරුද්ධයි නේද? මම හිතන්නේ ડોક્ટર රොමේෂ් ඒක ගැන කතා කරાવી. එහෙනම් මම ඒක ගැන කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දුර්මත සම්බන්ධයි වැක්සින් එකේ අතුරු ආබාධ සම්බන්ධව. එතකොට සමහර අය කියනවා මේ පිරිමි හාය ගැහණු හරය ගත්තාම මේක වඳභාවය ඇති වෙනවා කියලා. ඉතින් ඒක දීර්ඝ මේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. මොකද අපි මේ තාක් දන්න තරමට විද්‍යාත්මකව අපිට එහෙම දත්ත නෑ එහෙම තීරණයක් ගන්න. එතකොට තව එකක් තමයි මේ තුන්වෙනි එක තමයි සමහර දුර්මත වැක්සින් එකේ සාර්ථකත්වයට ඒක 100%ක්ද 80%ක්ද 90%ක්ද එහෙනම් ගන්න එක වැඩක් තියනවද නැද්ද කියන එක ගැන දුර්මත තියෙනවා. ඒ වගේම තමයි වැක්සින් එක සම්බන්ධව තියෙන තව හතරවෙනි එක තමයි මේක ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේක පිටිපස්සේ conspiracy theories මේ ලෝකේ පාලනය කරන්න. එතකොට මේකේ පිටිපස්සේ ඉන්නවා අහවල් අය ඒගොල්ලන්ට ඕනේ මේ රෝගය ඇති කරලා එන්නත් මේකට නිෂ්පාදනය කරලා මුදල් උපයලා මේක මේ ව්‍යාපාරයක් කරගන්න කියලා. දැන් මේකට හේතුව මේකයි මේක මේ මිනිස්සයා හදපු එකක් මේක මේ මොකද්ද ලැබ් එකක හදලා මිනිස්සු අතර ඕනෑකමින් ප්‍රචාරය කරපු එකක් ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ එක්ක චීනෙට බනිනවා ඒ වගේ මොනවා හරි කොන්ස්පිරසි එකක් තියෙනවා කියලා මේක පිටිපස්සේ දුර්මතයක් තියෙනවා. එතකොට දැන් මම මේ කොටස අවසන් කරන්න කලින් මම කියන්න කැමතියි ඒ කියන්නේ ඇයි අපි මේ කොන්ස්පිරසි තියරිස් වලට මිනිස්සු පෙළඹෙන්නේ? එකක් මට හිතෙන විදිහට මිනිස්සු හැටියට අපි
අකමැති අවිනිශ්චිතභාවය තුලින් ගමන් කරන්න. අපිට ඕනේ හැමතිස්සෙම මේකට හේතුව මේකයි කියලා. නමුත් අපි දැනගන්න ඕනේ මේ වෛරසය අලුත් වෛරස් එකක්. විද්‍යාඥයෝ වෛද්‍යවරු අපි තාමත් මේක ගැන දන්න කරුණු කාරණා අඩුයි. ඒක හැබැයි මේක එනකොට දැනගන්න හිටපු කාරණාවලට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් අපි අද වෙනකොට දකිනවා. අපි දිනපතාම විද්‍යාඥයෝ හොයාගන්න දේවල් වලින් අපි ඉගෙන ගන්නවා. ඉතින් අපි තවමත් අපිට කිසි කෙනෙකුට කියන්න බෑ මේක ලබන වර්ෂය වෙනකොට ඉවර වෙයි, මේක මේම අවුරුද්ද ඉවරනකොට ඉවරයි කියලා අපිට කිසි කෙනෙකුට අනාවැකි කියන්න බෑ. නමුත් මිනිස්සුયો හැටියට අපි කැමති යම් කිසි ස්ථාවරත්වයක් අපි තුල තිබෙනවා දකින්න. නමුත් සමහර ජීවිතයේ අවස්ථා තියෙනවා අස්ථාවර අවිනිශ්චිත අවස්ථා තුලින් අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම අවිනිශ්චිතභාවයට අකමැති අය කැමති ඒගොල්ලන්ට යම් කිසි ආකාරයක they gain a sense of control. ඒ කියන්නේ තමන්ට තමාගේ ජීවිතය පිළිබඳ මේ අවස්ථාව පිළිබඳ යම් කිසි පාලනයක් තමා සතු බව හැඟිනවා. කාට හරි මේකේ දෝෂාරෝපණය දාන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා ආශාවෙන් මේ conspiracy theories අපි වැළඳ ගන්නවා. ඉතින් ඒ නිසාත් අපිට මේ දුර්මත ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ දුර්මත අපි ඉස්සරහට සාකච්ඡා කරනකොට වරින් වර එකිනෙකාගේ කතාවන් වලින් මතුවේවි. මම මෙතනදී නවතිනවා. අවසාන වශයෙන් මම කියන්න කැමති අපි කිතුණුවෝ හැටියට වගකීමක් ඇතුව කටයුතු කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපිට ලැබෙන WhatsApp post එකක් හෝ text message එකක් හෝ Facebook message එකක් හෝ share කරන්න කලින් කල්පනා කරන්න අවශ්‍යයි මේ ෂෙයා කිරීම තුළින් හානියක් වෙනවද යහපතක් වෙනවද, මේකේ තියෙන සත්‍යයක්ද අසත්‍යයක්ද ගොතපු දෙයක්ද කියලා අපේ සොයා බැලීමට යම්කිසි වගකීමක් තියෙනවා. මොකද අපිට මේ අසත්‍ය පැල කරන්න හරි ලේසි. නමුත් ඒ පැලේ දලු දාලා ලොකු ගහක් වුණාම ඒක උගුල්ලන්න හරි අමාරුයි. ඒ නිසා අපිට ගොඩක් දේවල් අන්ලර්න් කරන්න වෙනවා එහෙම වුණාට පස්සේ. ඒ නිසා අපි හිතනවා හැටියට ලොකු වගකීමක් අපිට තියෙනවා තොරතුරු හරියට දැනගෙන ඒ හරි දේවල් පමණක් අපිට අනිත් අයට sannivedanaya කිරීම සඳහා. මම මෙතන නවතිනවා. මම පාස්ටර් දිනේෂ් නැවතත් බාර කරනවා. හොඳයි. අපි ඉදිරියට යද්දී තව බොහෝ දේ අපිට මේ පිළිබඳව අහන්න ලැබෙයි. අර ડોક્ટર සින්න වික්‍රමසේකර කිව්වා මේ අපි ගොඩක් විශ්වාසනීය භාවය හොයනවා කියලා. ඒ නිසාමදු වෙන්න ඕනේ ડોක්ටර් සමහර අය මේ මැසේජ් එවනවා මේ අපිට ડોක්ටර්ගේ මූණ ටිකක් බලන්න ඕනේ කියලා කතා කරන අතර ඉතින් කතා කරන අතරතුර පොඩ්ඩක් වෛද්‍යවරු ඔබේ මුහුණ පෙන්වන්න සමහර විට ඒනුත් විශ්වාසනීය භාවය වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට යනවා ගරු වෛද්‍ය රුමේෂ් බුලත්සිංහල පූජකතුමා වෙත වෛද්‍යවරයෙක් වගේම පූජකවරයෙක් විදිහට ප්‍රධාන සභාපාලකවරයෙක් විදිහට ක්‍රියා කරන ගරු රුමේෂ් බුලත්සිංහල පූජකතුමා වෙත අපි යන්නේ මේ කිතුණුවෝ මේ එන්නත අරගත්තාම මේ පහුගිය කාලේ එක්තරා වීඩියෝ වලින් නොඑක් මැසේජ් වලින් නොඑක් ආකාර සමාජ මාධ්‍ය ජාල වලින් ලොකු බලපෑමක් ඇති කරා මේක අවසානයේ වෙන්න යන්නේ මේ අන්තක්‍රිස්තුස්ගේ ලකුණ එන තැනට වැඩ කටයුතු සිද්ධ වෙගෙන යන්නේ. ඒ නිසා මේක කිතුණුව ගන්න හොඳ නෑ, මේක හරිම භයානක තත්ත්වයක් කියලා මේක මේ එන්නත නොගෙන සිටීමට පොළඹවන සුළු බොහෝ පළකිරීම් අපි Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් වෛද්‍යවරයෙක් වගේම පූජකවරයෙක් විදිහට ගරු රුමේෂ් බුලත්සිංහල පූජකතුමාට මම හිතන්නේ මේ පිළිබඳව බොහෝ දේ කියන්න තියෙනවා. අපි ඔහුට අවස්ථාව දෙනවා.
Firstly, I want to thank you for this opportunity. I'll be speaking in English. I think someone will be translating for me. Pastor will be translating for me. මම දෙවියන් වහන්සේට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා ඒක සිංහලට පරිවර්තනය කරයි. I want to thank the organizers for putting this together because it shows the heart of a shepherd. ඇත්තෙන්ම මම සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මේ සංවිධානය කිරීම ගැන මොකද ඒක එඬේර හදවතක් පෙන්වු කරනවා. Because they care for the people. මම දෝන් මනුෂ්‍යයන්ට සලකනවා. It is easy for pastors to say, this is not my business, my responsibility. I will teach you the word of God. You find out medical things from another place. සමහරට පාස්ටර් කෙනෙකුට එඬේරෙකුට කියන්න පුළුවන් මේවා අපේ රාජකාරිය නෙමෙයි මේ වෛද්‍ය කර්ම හොයා ගන්න ඕන නම් ඔබ කොහෙන් හරි ඒවා දැනගන්න කියලා කියන්න පුළුවන්. But they have organized this because they care for you. නමුත් ඔබ ගැන ඔවුන් සලකන බැවින් ඔවුන් මේක සංවිධානය කරලා තියෙනවා. And when it comes to your health and safety, they want you to make a decision by being well educated on the subject. ඒ නිසා මේ සෞඛ්‍ය පිළිබඳ කාරණේදී ඔබ හොඳින් දැනුවත් වීම ඔවුන් අපේක්ෂා කරනවා. As Dr. Singh said, we are not here, or was it Pastor Paul who said, we are not here to tell you whether you should take the vaccine or not. අපි මෙතන ඉන්නේ ඔබ එන්නත ගන්න ඕනද නැද්ද කියලා තීරණය ඔබට දෙන්න නෙවෙයි. I don't believe it's my place to do that. මම හිතන්නේ මගේත් රාජකාරිය ඒකයි කියලා. But I hope I can dispel some misinformation. නමුත් මේ සමහරක වැරදි අවබෝධයන් දුරු කරන්න මම බලාපොරොත්තු වෙනවා. Because there are many people making life-altering decisions without proper information. මොකද බොහෝ අය මේ ජීවිතයේ තීරණ ගන්නවා ප්‍රමාණවත් තොරතුරු නැතුව. So there are those who are saying to take the vaccine. මේ වැක්සින් එක එන්නත ගන්න ඕන කියන අය. And then there are those who are saying not to take the vaccine. ඒ වගේම තව කණ්ඩායමක් මේ එන්නත ගන්න අවශ්‍ය නැහැ කියන අය. There's a picture I want to put up, if you can put that up now. දැන් පින්තූරයක් දර්ශනය වෙයි ඔබට. If you look at this picture, this was a study done on those who, on the internet, people who were saying to take the vaccine and not take the vaccine. දැන් මේ පින්තූරය පෙන්වන්නේ මේ අපේ අන්තර්ජාලය හරහා බොහෝ විට එන්නත ගන්න කියන අයයි එන්නත ගන්න එපා කියන අයයි ගැන. So you can see the red dots are those who are saying not to take the vaccine. මේ රතු තිත් වලින් පෙන්වන්නේ එන්නත ගන්න එපා කියන අය. The blue dots are those who are saying to take the vaccine. නිල් තිත් වලින් පෙන්වන්නේ මේ එන්නත ගන්න කියන අය. And the green is those who are undecided. කොළ පාටින් පෙන්වන්නේ තීරණයක් නැහැ දෙපැත්තම ගැන. And what they found is that more people are influenced by those who say not to take the vaccine than by those who say to take the vaccine. නමුත් සොයාගෙන තියෙන දේ තමයි මේ එන්නත ගන්න එපා කියන අය කරන බලපෑම එන්නත ගන්න කියන අය කරන බලපෑමට වඩා වැඩි කියලා. Especially on the internet. විශේෂයෙන් අන්තර්ජාලය හරහා. Okay, thank you. Now, what I want to say is, if I were to give you a glass of water, දැන් මම ඔබට වතුර if I was to වීදුරුවක් give you a දෙනවා. glass of water and tell you to drink this, මම ඔබට වතුර වීදුරුවක් දීලා බොන්න කියලා කිව්වොත් and if someone comes running and says there is some dirt in that, නමුත් කවුරු හරි දුවගෙන ඇවිල්ලා ඔබට කියනවා මේකේ යම්කිසි කුණු ටිකක් තියෙනවා කියලා. even though that person doesn't have the facts, you're going to believe him more than you're going to believe me. ඔබට ඒක ගැන ප්‍රමාණවත් තොරතුරු නැතත් ඔබ මාව විශ්වාස කරනවට වඩා එයා කියපු එක විශ්වාස කරනවා. And therefore, misinformation is having a huge impact on people's thinking in this day and time. ඒ නිසා මේ කාලයේදී වැරදි තොරතුරු කියන එක මිනිස්සුගේ ජීවිතේට විශාල බලපෑමක් කරනවා. So when talking about whether to take the vaccine or not, අපි දැන් එන්නත ගන්නද එපාද කියලා සාකච්ඡා කරනකොට Dr. Singer gave us 4 reasons for misinformation. වැරදි තොරතුරු පිළිබඳ කාරණා 4ක් ડોක්ටර් සිංහ අපිට ඉදිරිපත් කළා. And one of those, he said, is because of Christians taking scripture out of context. ඔහු කිව්වා සමහරක් හිතනුව සුද්ධ ලිවිලේ පිටතට බයිබල් පද අරගෙන අර්ථ දක්වනවා කියලා.
So there are Christians who think that the vaccine is the mark of the Antichrist. දැන් සමහර කිතුණුව ඉන්නවා මේ එන්නත කියන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ සලකුණ කියලා. And yet there are others who might say, I have enough faith, so I don't need to take the vaccine. ඒ වගේම තවත් අය ඉන්නවා මට ඕන තරම් ඇදිහිල්ල තියෙනවා ඒ නිසා මට මේ එන්නත අවශ්‍ය නැහැ කියලා. Therefore, how do we as Christians approach this? දැන් කිතුණුව හැටියට මේකට උත්තර දෙන්නේ කොහොමද? As I said, there are many afraid to take the vaccine because they think it's, sorry. ඔව් සමහර කයි හිතන මට ප්‍රමාණවත් ඇදිහිල්ල තියෙනවා. Some people are afraid to take the vaccine because they think taking the vaccine will tie them to the Antichrist. දැන් සමහර අය බයක් තියෙනවා මේ එන්නත ගන්න. මොකද මේ එන්නත ගත්තොත් විරුද්ධ ක්‍රිස්තුස් සහ ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා කියලා. And that they can even lose their salvation. තමන්ගේ ගැලවීම පවා නැති වෙන්න පුළුවන් කියලා. In fact, I got a call like just today. අද දවසේ මට දුරකථනයක් Somebody පණිවිඩයක් called ලැබුණා. me today. අද දවසේ මට කෙනෙක් කතා කරලා කියනවා And they're asking, will I knock it off? Can you hear me? yes can hear. ඇහෙනවා බස්. Okay, sorry. Okay. So we need to understand that our salvation is not based on a vaccine. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපේ ගැලවීම මේ එන්නත මත රැඳිලා නැහැ. The vaccine can't give you salvation and it can't take away your salvation. මතක තියාගන්න මේ එන්නතර ඔබට ගැලවීම දෙන්නත් බෑ ගැලවීම නැති කරන්නත් බෑ. See, the Bible tells us that we are justified by not by works of the law, but by faith in Jesus Christ. ඒට හේතුව බයිබලයේ කියනවා අපිව ධර්මිෂ්ඨ කළේ අපේ ක්‍රියාවලින් නොව යේසුස් වහන්සේගේ විශ්වාසය මත. So if you've received Jesus Christ as your Lord and Savior, එහෙනම් ඔබ යේසුස් වහන්සේ ඔබගේ පුද්ගලික ගැලවුම්කරුවන් ස්වාමීන් ලෙස පිළිඅරන් තියනවා නම් and if you are the temple of the Holy Spirit, ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව නම් a vaccine can't rob you of your salvation or take you away from God. මේ එන්නතර බෑ ඔබේ ගැලවීම හොරකම් කරන්නත් ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. The Bible also says in John 10:27, යොහන් 10:27 බයිබලයේ කියනවා it says, my sheep hear my voice, I know them and they follow. මාගේ බැටළුවෝ මාගේ හඬ අසනවා ඔවුන් මා පසුපස එනවා කියලා. As a child of God, the primary voice that we need to listen to is Jesus and not Google. එහෙමනම් මතක තියාගන්න අපි ඇහුම්කන් දෙන්න ඕන යේසුස් වහන්සේගේ හඬ මිසක් Google එකේ හඬට නොවේ. So what is the Lord telling us to do? එහෙනම් ස්වාමීන් වහන්සේ කුමක්ද අපිට කරන්න කියන්නේ? Someone called me and asked me, should I take the vaccine? එක්කෙනෙක් අපට කතා කරලා අහනවා මම එන්නත ගන්න දෙපාද? He said, there's so much talk about the vaccine ඔහු කියනවා මේ එන්නත ගැන ලොකු සාකච්ඡාවක් තියෙනවා. that people are saying the vaccine is the mark of the Antichrist. මේ මිනිස්සු කියනවා මේ එන්නත කියන්නේ මුර්ගයාගේ ලකුණ කියලා. That we should, as Christians, we should not be taking the vaccine. ඒ නිසා කිතුණු හැටියට අපි මේක ගන්න හොඳ නෑ කියලා. So my question to them was this: මම ඔවුන්ගෙන් අහන්න ප්‍රශ්නේ මේකයි. who is saying these things? කවුද මේවා කියන්නේ? A lot of people say they said this, but who is they? දැන් ඔයගොල්ලන්ගේ ඇහුවාම කියනවා අරයා කිව්වා මෙයා කිව්වා. නමුත් කවුද ඒ? Has that been fact checked? ඒවක මහා කැඩි බිඳුණු අදහස්. So what I said is, what is God telling you to do? නමුත් මම ඔබෙන් අහන්නේ දෙවියන් වහන්සේ ඔබට මොකද කරන්න කියලා තියෙන්නේ? What is your shepherd leading you to do? මේ යහපත් එඬේරා ඔබට කරන්න කියලා කියන්නේ කුමක්ද? I said, don't be led by fear, be led by Jesus Christ. ඒ නිසා මම කියනවා බය නිසා මෙහෙවෙන්න එපා ස්වාමින් වහන්සේට මෙහෙවන්න ඉඩ දෙන්න. So what does the Bible say about the mark of the beast එහෙනම් බයිබලයේ මොකද්ද මේ මුර්ගයාගේ සලකුණ ගැන කියන්නේ? and about the vaccine? එහෙනම් එන්නත ගැන කියන්නේ? Well, as a Christian, you got to ask yourself, is the Antichrist already here? ඔබ කිතුණෙක් ඇරිට අහන්න ඕන ප්‍රශ්නය විරුද්ධ ක්‍රිස්තුස් දැන් ඇවිල්ලාද කියලා. Is he leading? Is he one of the world leaders today? ඔව් මේ ලෝකයේ දැන් ප්‍රධාන නායකයෙක් වෙලා ඉන්නවාද? And if your answer is no, ඔබගේ පිළිතුර නැතනම් then it's highly unlikely that the vaccine is the mark of the beast. එහෙමනම් ඒක මුර්ගයාගේ ලකුණ වෙන්න විදියක් නැහැ.
Because Revelations 13 clearly shows us that it is the Antichrist who introduces the mark of the beast. මන්ද බයලිදරව 13 පැහැදිලිව කියනවා විරුද්ධ ක්‍රිස්තුස් තමයි මේ ලකුණ හඳුන්වා දෙන්නේ. So if the Antichrist is not leading today, then this is not the mark of the beast. එහෙනම් අන්තක්‍රිස්තුස් දැන් ඇවිල්ලා නැත්තම් මේක මුර්ගයා ලකුණ වෙන්නේත් නැහැ. Secondly, people say that the mark of the beast is a microchip. තවත් සමහර අය කියනවා මේ මයික්‍රෝ චිප් එකක් තමයි මේ විරුද්ධ ක්‍රිස්තුස්. I'm not disputing that, මම මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. but I want to ask you a question. Do you know about the mark of God? නමුත් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ දෙවියන් වහන්සේගේ සලකුණ දන්නවද? Revelation 7:3 says, එළිදරව් 3:7 කියනවා God says, wait, don't harm the land or the sea. මේ sorry, can you repeat? Revelation 7:3, God tells, don't harm the land or the sea. මේ භූමියට හෝ මුහුදට හානි කරන්න එපා කියලා දෙවියන් වහන්සේගේ හඬ ඇසෙනවා. And the Lord goes on to say, until we have placed the seal of God on the forehead of the servants of God. මේ මුද්‍රාව කඩනකම් මේ දෙවියන් වහන්සේගේ දාසයන්ට හානි කරන්නේ නැහැ කියලා. So, if God is also going to put a mark on you, දෙවියන් වහන්සේ ඔබ තුල සලකුණක් දමනවා නම් you've got to ask the question, is God also going to be putting a microchip? ඔබ අහන්න ඕන ප්‍රශ්නේ දෙවියන් වහන්සේත් මේ මයික්‍රෝ චිප් එකක් ඔබට දාන්න යනවාද කියලා. I don't think so. මම හිතන්නේ නැහැ. We've got to ask who is being marked by God and by the Antichrist. ඔබ මතක තියාගන්න දෙවියන් වහන්සේගේ සලකුණ දරන්නේ කවුද? විරුද්ධ ක්‍රිස්තුස්ගේ සලකුණ දරන්නේ කවුද කියලා. It is very clear the ones who are being marked by God are the servants of God, දෙවියන් වහන්සේගේ සලකුණ ඇත්තෝ දෙවියන් වහන්සේගේ සේවකයෝ. the children of God. දෙවියන් වහන්සේගේ දරුවෝ. And the devil's mark is put on those who serve the Antichrist. විරුද්ධ ක්‍රිස්තුස්ට සේවය කරන අයට විරුද්ධ ක්‍රිස්තුස්ගේ ලකුණ තියෙනවා. සාතන්ගේ ලකුණ තියෙනවා. So Revelations 13:8 says එළිදරව් 13:8 කියනවා that all who dwell on the earth will worship the Antichrist, මේ පොළොවේ ඉන්න සියලු දෙනා විරුද්ධ ක්‍රිස්තුස්ට නමස්කාර කරන්න යනවා. except those whose names are written in the Lamb's book of life. Or the එනම් Lamb. බැඳු පැටවනාන්ගේ පොතේ නම් ලියා නැති සියලු දෙනා. So basically what you need to understand is that if you have your name written in the Lamb's book of life, ඔබගේ නම බැටළුවානන්ගේ පොතේ ලියා තිබෙනවා නම් if you have received Jesus Christ as your Lord and Savior, ඔබ යේසුස් වහන්සේගේ පුද්ගලික ගැලුම්කරු ස්වාමීන් හැටියට පිළිගෙන තියෙනවා නම් if you are being led by the Spirit, ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබනවා නම් then you should not be afraid of the mark of the beast. ඔබ මේ මුර්ගයාගේ ලකුණ ගැන බය වෙන්න ඕනේ නැහැ. Because the Bible always tells us මොකද බයිබලයේ නිරන්තරව අපට කියනවා to prepare for the coming of Jesus. යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වන්න. It does not tell us to prepare for the coming of the Antichrist. ඒ කියන්නේ නෑ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පැමිණීමට සූදානම් වෙන්න කියලා. So the question we need to be asking is not, is this vaccine the mark of the Antichrist? එහෙනම් අපි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නෑ මේ වෙන්නත මේ මුර්ගයාගේ ලකුණද කියලා. The more important question is, am I following Jesus Christ and is he my Lord and Savior? වැදගත්ම ප්‍රශ්නය මම යේසුස් වහන්සේ මගේ ස්වාමියා නේද මම උන්වහන්සේ පසුපස යනවාද? Jesus said, why do you call me Lord, Lord, if you don't do what I say? යේසුස් වහන්සේ කියනවා මට ස්වාමීනි ස්වාමීනි කියන්නේ ඇයි මගේ කැමැත්ත නොකර. So finally, I just want to say a little bit මම තව ටිකක් කියන්න කැමතියි. people who say, I have enough faith, I don't need to take the vaccine. කවුරු හරි කියනවා නම් මට හොඳටම ඇදිල්ල තියෙනවා මේ ඉන්නත ගන්න ඕනේ නෑ කියලා. Well, it's like saying, I have enough faith, so I don't need to wear a seat belt. ඒක හරියට මට ප්‍රමාණවත් ඇදිල්ලක් තියෙනවා ඒ නිසා මට සීට් බෙල්ට් එක දාන්න ඕනේ නෑ කියනවා වගේ. Or I have enough faith, so I don't need to take an umbrella when it rains. මට ගොඩක් ඇදිල්ල තියෙනවා ඒ නිසා වහිනකොට කුඩයක් අරන් යන්න ඕනේ නෑ. We know that even Jesus, when he was threatened by the Jewish leaders, he didn't stay in Jerusalem, he went to Galilee. දැන් බලන්න යේසුස් වහන්සේ පවා උන්වහන්සේට යෙරුසලමේදී තර්ජනයක් එල්ල වෙනකොට ඉදෙව්වන්ගේ උන්වහන්සේ ඉමිසරේ ගලිලයට ගියා. I think it's foolish just to put ourselves out in danger and not take precautions.
දැන් අපි අපේ ජීවිතය අනවශ්‍ය ලෙස අවදානමකට දාගන්න එක හරි මූලාව වෙන වැඩක්. Also, when you may have a lot of faith, ඔබට ගොඩාක් ඇදිලා තියෙන්න පුළුවන්. but there may be people who don't have faith and who will take your example and fall into trouble. දැන් මොකද්ද වෙන්නේ? ඇදිල්ල නැති මිනිස්සු ඔබේ උදාහරණය දැකලා නිදර්ශනය දැකලා ඒක අනුගමනය කරනවා. So we need to be careful. ඒ නිසා ප්‍රේසම් වෙන්න ඕන අපි. And one of the things is there are people who are waiting to blame the church for spreading the disease. දැන් මතක තියාගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා සභාවට චෝදනා කරන්න මේ විස බීජ වෛරසය පතල වීම ගැන. And we need to be careful how we speak and what we say. ඒ නිසා අපි කතා කරන දේවල් ගැන ප්‍රේසම් වෙන්න ඕනේ. Thank you. ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි ඩොක්ටර් රුමේෂ්. මේ කතාව යන අතුර කෙනෙක් ඉදිරිපත් කරනවා මේ කවුද මේ වැරදි ඉගැන්වීම් කරන්න කියලා අපිට කිව්වනම් පහසුයි කියලා. නමුත් කෙනා නෙමේ ප්‍රශ්නේ තියන්නේ වැරදි ඉගැන්වීම. මුල් කරගෙන ඔහුගේ හෝ ඇගේ ගැන්වීමට විරුද්ධව වැඩසටහනක් කරන්න නෙවෙයි මේ සමාජයේ තිබෙන දුරුමත දුරු කරන්න පුළුවන් නම් අද කෙනෙක් උගන්නයි හෙට වෙන කෙනෙක් උගන්නයි. ඉතින් කෙනෙක් දිහා බලන එක නෙමෙයි අපේ අවශ්‍යතාවය දේව වචනයට පදනම් වෙච්ච ඒ වගේ මත පදනම් වෙච්ච සැබෑ තත්ත්වයේ තේරුම් ගත්තා නම් මං හිතන්නේ අපිට දුරු මතයන් දුරු කරන්න පහසු වෙයි. ඉතින් අපි ඊළඟට යනවා ඩොක්ටර් නීෂා රොක්වුඩ් වෙත. අපි එතුමියගෙන් අහලා දැනගන්න යන්නේ මේ කොරෝනා වෛරස් එක කියලා කියන්නේ මොකක්ද? මේ ඔක්කොම කතන්දර බැඳිලා තියෙන්නේ මේ කොරෝනා කියන වසංගතයත් එක්ක. ඉතින් මේ කොරෝනා වෛරසය මොන වගේද කියලා අපි මේ ඉන්න ප්‍රේක්ෂක ඔබට යම් කිසි ආකාරයක දැනුමක් ලබා දෙන්න තමයි මීළඟට ඩොක්ටර් නීෂා රොක්වුඩ් මහත්මිය සූදානම් වෙලා ඉන්නේ. ඔබතුමියට දැන් අවස්ථාව තිබෙනවා. Thank you very much for this opportunity. මේ අවස්ථාව ගැන බොහොම ස්තුතියි. I hope I can provide you with some important and useful information about COVID. මම හිතනවා මේ කොවිඩ් ගැන වැදගත් වූ ඒවයි ප්‍රයෝජනවත් වූ තොරතුරු ටිකක් ඔබට දෙන්න පුළුවන්කම ලැබෙයි කියලා මට. COVID is a disease caused by the SARS-CoV-2 virus. අපිට මේ COVID-2 කියන වෛරසය තුළින් පැමිණෙනා වූ වෛරසයක් ඇට මේ හඳුන්වනවා. It is a new virus which originated in Wuhan, China. චීනයේ වුහාන් නගරයෙන් තමයි මේ අලුත් වෛරසයක් හැටියට බිහි වුණේ. In late 2019, before then spreading globally. 2019 පස්සේ මේක ලෝකය පුරා පැතිරෙනවා. This virus has changed and evolved over the past 20 months. දැන් මොකද උනේ පසුගිය මාස 20 පුරා මේක පැතිරෙමින් මේකේ ප්‍රභේද ඇති වෙමින් පැතිරෙනවා. There are several dominant strains. දැන් මේකට ප්‍රධාන වූ මාර්ග හේතු තිබෙනවා. In Sri Lanka, as you have probably heard, the Alpha and Delta strain are of significant concern. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇල්ෆා සහ ඩෙල්ටා කියන ප්‍රභේද දෙක ඉතා ප්‍රබලව තිබෙනවා. Why is this? ඇයි ඒ? Because they are much more infectious than the original SARS-CoV-2 virus. හේතුව COVID-2 වෛරසයේ මුලින් තිබ්බට වඩා බලපෑමක් මේවයි තියෙනවා. Up to date, there have been over 4.3 million deaths globally, including 5,111 deaths in Sri Lanka. දැන් අපිට මිලියන 4.3ක් ලෝකයේ පුරා මරණ සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ 5000ක්ම වූ මරණ සිද්ධ වෙලා තියෙනවා. The death rate is rapidly going up in recent weeks in Sri Lanka. දැන් අපි දකිනවා ලංකාවේ මේ මරණ සංඛ්‍යාව පසුගිය සතිය පුරා වැඩි වෙන්න ගත්තා. The death rate of COVID is 3 to 4 times more than that of influenza.
දැන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ තිබ්බට වඩා 3-4 ගුණයකින් මේ මරණ සංඛ්‍යාව මේකේ වැඩි වෙලා තියෙනවා. COVID presents with symptoms like fever, headache, sore throat, runny nose, cough, and loss of taste and smell. දැන් අපිට පේනවා මේ කොවිඩ් රෝගයේදී කැස්ස, සම්ප්‍රතිශ්‍යාව, උණ, ගඳ සුවඳ නොදැනීම වැනි රෝග ලක්ෂණ සමග තමයි එන්නේ. These symptoms occur on average 5 days after the body has been infected. දැන් විස බීජ ශරීරයට ඇතුළු වෙලා දවස් 5කින් විතර මේවා මතුවෙන්න ගන්නවා. It is important to note that people are often most infectious 2 days before they develop symptoms. දැන් මේ රෝග ලක්ෂණ වැඩි විට දවස් 2කට පෙර මේ දේවල් ප්‍රබල ලෙස උන්ගේ ශරීරයේ ඇති වෙනවා. That is why it spreads so quickly. ඒ නිසා තමයි මේක වෙගෙන් පැතිරෙන්නේ. Before people know that they should isolate themselves. මොකද හේතුව තමුන් දැන් මේ රෝගය තියෙනවා අයින් වෙන්න ඕන කියලා කල්පනා කරන් ඉස්සෙල්ලා පැතිරිලා ඉවරයි. About 20% of COVID patients can have no symptoms at all and unknowingly be spreading it. දැන් මොකද වෙන්නේ කොවිඩ් රෝගීන්ගේ 20%කට විතර රෝග ලක්ෂණයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ නොදැනුවත්වම මේ විස බීජය පතුරනවා. Generally, COVID is no longer infectious 10 to 14 days after 10 to 14 days of having symptoms of the positive PCR test. දැන් සාමාන්‍යයෙන් කොවිඩ් රෝගියෙක් දින 14ක් කාලය වෙනකොට මේ PCR ටෙස්ට් එකෙන් පස්සේ ඊට පස්සේ මේක පැතිරෙන්නේ නැහැ. 15% of people with symptomatic COVID have significant disease and 5% experience critical disease with life-threatening complications. දැන් මොකද්ද වෙන්නේ මේ රෝගී සංඛ්‍යාවෙන් 5%කට විතර ගොඩාක් සංකීර්ණ රෝග ලක්ෂණ ඇතුව අමාරු තත්ත්වයටපත් වෙනවා. COVID can affect many symptoms in the systems in the body and therefore cause many complications including දැන් මොකද වෙන්නේ මේ කොවිඩ් වෛරසය නිසා ශරීරයේ බොහෝ සංකීර්ණතාවයන් ඇති වෙන්න පුළුවන්. including pneumonia of the lungs, පෙනහළු වල නියුමෝනියාව, widespread clots causing complications in the lungs, brain, and heart. පෙනහළු වල ඒ වගේම මොළේ ඒ වගේම හදවතේ රුධිර කැටි ගැසීම් වැනි දේවල් වෙන්න පුළුවන්. The complications of COVID often occur several days after infection has started. දැන් මේ බොහෝ සංකීර්ණ සම්කූලතාවයන් නැති වෙනවා විස බීජ ඇතුළේ වෙලා දින කිහිපයකින්. There is also a condition called long COVID, where patients experience symptoms for many months after their acute infection. දැන් සමහරක් විට අපි හඳුනන මේ long covid කියලා ඒ කියන්නේ මේ වෛරසය ඇතුළු වුණාන් පස්සේ මාසයක් වගේ දීර්ඝ කාලයක් මේ රෝග ලක්ෂණ තියෙනවා. These symptoms include extreme tiredness, breathlessness, difficulty concentrating, දැන් මේකෙදී අධික ලෙස වේස දැනීම, ඒ වගේම සීකල්පනාවේ අඩුකම, හුස්ම ගැනීමේ අමාරුකම වගේ දේවල් ඇති වෙනවා. difficulty sleeping, anxiety, and depression. ඒ වගේ හරිය නිින්දක් නැහැ, ඒ වගේම තමුන්ට කනස්සල්ල, ආතති වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. So who is at most risk for severe COVID and death? එහෙමන කවුද මේ ගොඩාක් බරපතල වෙලා මරණයටපත් වෙන්නේ? 76% of deaths in Sri Lanka are in over 60s population. දැන් මතක තියාගන්න ලංකාවේ මරණ වලින් 70%ක් විතර අවුරුදු 60ට වැඩි අය. And 84% of total deaths have underlying medical conditions. දැන් 84ක්ම මරණ වලට හේතුව ඒගොල්ලන්ට තිබ්බව යම්කිසි රෝගී තත්ත්වයක්. These include diabetes, high blood pressure, heart disease, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, chronic lung disease, chronic kidney disease, ඒ වගේම සුවනවන පෙනහළු රෝග, වබ්ගඩු රෝග, people with underlying immunosuppression, ඒ වගේම ප්‍රතිශක්තිය හීන වීම සමහරක් අයගේ. and also those who are very overweight. ඒ වගේම ඕනවට වඩා තරබාරු අය. Over 10 to 20% of deaths have occurred at home. 120ක් පමණ මරණ සිද්ධ වෙලා තියෙන ගෙවල් වල. So chest pain, difficulty breathing, very high fever, ඒ නිසා පපුවේ වේදනාව, උස්ම ගැනීමේ අමාරුකම, අධික උණ, severe headache, ඒ වගේම අධික සේරුදාව, changes in speech or paralysis are Ye all tamage- warning signs.
තමාට කතා කරගන්න හරියට බැරි කම මේ ඔක්කොම ලක්ෂණ රෝග ලක්ෂණ. that you should be going to hospital for monitoring and treatment. දැන් ඒ වගේ තත්ත්වයකදී ඔබ ඉතා ඉක්මනින් රෝහලකට යන්න ඕනි. Testing should be done early for those who have symptoms so that they can be treated early. එනිසා කල් ඇතුවම මේ රෝග ලක්ෂණ හඳුනාගත්තා නම් ඒගොල්ලන්ට කල් ඇතුව සත්කාර කරන්නත් පුළුවන්. In children also, there is a rare syndrome called MIS. දැන් MIS කියලා රෝග ලක්ෂණ තත්ත්වයක් තියෙනවා දරුවන්ට. which can occur as a complication of recent COVID infection in children. දැන් මේ දරුවන්ට කොවිඩ් රෝගේ වැළඳුනාම ඒකේ ඇති වෙන සංකුලතාවයන් ලෙස මෙය වෙන්න පුළුවන්. And the children will present with fever, red eyes, rash, දැන් දරුවන්ට උණ තියෙනකොට ඇස් රතු වෙනකොට ඒ වගේම සමේ කැසීමක් වගේ දෙයක් තියෙනකොට also abdominal pain and diarrhea or breathing difficulties. හුස්ම ගන්න අමාරු නැත්නම් බඩේලී යාම වගේ තත්ත්වයක් තියෙනවා නම් Then this condition should be suspected and again the children should be seen urgently in hospital. ඒ නිසා මේක බරපතල තත්ත්වයක් ලෙස සැලකලා ඒගොල්ලන්ව රෝහල්ගත කරන්න ඕනේ. Of note, with the Delta variant, there is an increasing proportion of under 40s who are ending up in hospital. දැන් මතක තබා ගන්න මේ ඩෙල්ටා වෛරසය අවුරුදු 45 බොහෝ දෙනෙකුට සීග්‍රෙඩ් පැතිරෙනවා කියලා. So what can we do to protect ourselves and each other from COVID, especially with the high rates of transmission of Delta variant in our community? දැන් අපි මේ සමාජීය ප්‍රජාව තුළ මේ ඉතා වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන නිසා මේක වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන්? Most importantly, get vaccinated. ඉතාම වැදගත් දේ තමයි එන්නත ගන්න. The really severe cases, the ones that die and the ones with long-term complications of COVID are much more likely to be unvaccinated patients. දැන් මතක තබා ගන්න මේ කොවිඩ් රෝගය නිසා මිය යන අයත් ඒ වගේම දීර්ඝ කාලීනව කොවිඩ් රෝග ලක්ෂණ තියෙන අයත් එන්නත ගත්තේ නැති අය බව පේනවා. Vaccines protect you from severe disease and death. ඒ නිසා රෝගයේ තද බල වීමත් ඒ වගේම මරණයනුත් ඔබ වළක්වයි එන්නත. Vaccination is not foolproof and you can still get infected with COVID even after 2 doses of the vaccine. දැන් මතක තියාගන්න එන්නත් දෙකම ගත්තත් ඔබට රෝගේ වැළඳෙන්න පුළුවන් බව ඇත්ත. Therefore, you can still also pass on the virus to others. ඒ වගේම ඔබට අනිත් අයටත් රෝග වෛරසය පතුරවන්න පුළුවන්. This most matters with vulnerable people such as the elderly or those with comorbidities like diabetes. දැන් දියවැඩියා වැනි රෝග තියෙන අයත් වැඩිමහල් අයටත් වයස්ක අයටත් මේක ඉතා පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. Particularly if these people are unvaccinated and therefore at high risk of severe disease and death. දැන් මේ වැඩිමහල් අයත් එන්නත අරගෙන නැත්නම් මේ වගේ දියවැඩියා රෝගේ තියෙන අය අරන් නැත්නම් ඒගොල්ලන්ට මේක වැළඳෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. COVID is spread through breathing air that contains droplets of fine aerosol sprays of the virus. දැන් අපි ප්‍රාශ්වාස කරන වාතය තුළ මේ වෛරසය බොහෝ දුරට තියෙනවා. Or from touching surfaces contaminated with infected bodily secretions and then transferring them to your face. දැන් මොකද වෙන්නේ? ඒ වගේම මේ බෙනිති තියෙන ස්ථානවල බතපත ගෑවහම ඊට පස්සේ ඒක ඔබේ ශරීරයට ඇතුල් වෙනවා. So let's talk about how we can prevent. එහෙනම් අපි කතා කරමු කොහොමද අපි මේකෙන් වැළකීලා ඉන්නේ. Widespread testing with PCR and rapid antigen testing to pick up those who are infected. දැන් අපි දන්නවා PCR වගේම ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණ වලින් මේ රෝගය හැදිලා තියෙන අය අපි හොයාගන්නවා. Then we can isolate them and also trace their contacts. දැන් මොකද වෙන්නේ? අපි ඒගොල්ලෝ මේක හඳුනාගෙන ඒගොල්ලෝ වෙන් කරලා තබන්න පුළුවන්. If we are having symptoms, we should self-isolate. විශේෂයෙන් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි වෙන් වෙලා ඉන්න ඕනේ. We should also avoid having close contact with people who are sick. ඒ වගේම රෝග තියෙන අය එක්ක සම්බන්ධ නොවී ඉන්නත් අපි දැනගන්න ඕනේ. We should avoid crowds as much as possible and maintain physical distancing of at least 1 meter. අපි විශේෂයෙන්ම සාමූහික රැස්වීම පුළුවන් තරම් අඩු කරලා මීටරයක් දුරින් ඉන්න හැම විටම කල්පනා කරන්න ඕනේ.
we should ensure that we are in a well-ventilated environment, such as meeting outdoors. විශේෂයෙන්ම දොරවල් ජනෙල් අරපු තැන්වල අපි ඉන්න බවට අපි සහතික වෙන්න ඕනේ. We should wear a well-fitting mask and a face shield, especially if in close contact with people. අපි තාම සමීපව මනුෂ්‍යයන් එක්ක කතා කරද්දී අපි හොඳට සෑදුණු මූණු ආවරණයක් ඒ වගේම ෆේස් ෂීල්ඩ් එකක් දාගන්න ඕනේ. We should avoid touching our face unless we have washed our hands with soap and water. දැන් අපි සබන් ගාලා අත හොදන්න නැතුව කොයි වෙලේවත් අපේ මූණ අල්ලන්න නරකයි. We should be aware of cleaning contaminated surfaces with alcohol or leaving under the ultraviolet rays of the sun. ඒ වගේම විස බීජ තියෙන දේවල් අපි අවුවේ දාන්න පුළුවන්. ඒ වගේම විස බීජ නාශක වලින් සෝදන්න පුළුවන්. So how can we build up our immune system? කොහොමද අපේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ? By eating healthy, nutritious food. විශේෂයෙන්ම පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීමෙන් We can take vitamin supplements such as vitamin C, vitamin D, and zinc. විටමින් C, D වගේ විටමින් වර්ග අතිරේක පෝෂණ අරගන්න එක. Regular gargling and steam inhalations may නිතර- reduce, නිතර මුගුර සේදීම ඒ වගේම උණු වතුර පානය virus colonization of our upper airway passages. ඒ නිසා අපේ උගුරේ ඉහළ මේ වෛරසය රැඳීම මේ තුලින් නැති කරන්න පුළුවන්. Local tonics, drinks like samahan, kottamalli, drinks with turmeric, දැන් සමාන් කොත්තමල්ලි වගේ ඒවා අපේ දේශීය ඖෂධ බොන එක may also build up the immune system. අපේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. However, කෙසේ වුවත් if you are exposed to a patient with COVID-19 during the infectious phase, unfortunately, just drinking these tonics and drinking these drinks will not be enough to prevent you from getting infected. දැන් අපි ඔබ කොවිඩ් රෝගියෙක්ව ස්පර්ශ කළා හෝ ඔහු සමග සමතාවයක් තිබ්බනම් මේ බීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. Same way, if you did not have vaccination for measles and then you took kottamalli, you would still contract measles if you were in contact with someone with measles. දැන් ඔබ සනම්ප වගේ රෝගයක් තිබිලා ඔබ මේ කොත්තමල්ලි බිව්වත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක තව කෙනෙකුට බෝ වෙනවා. This is because both measles and COVID are very infectious. මොකද සනම්පත් එවැනි කොවිඩ් වගේ රෝගات ශීඝ්‍රයෙන් බෝ වෙන රෝග. I will stop for now and hand over to Pastor Paul. දැන් මම මෙතනින් නවත්තලා පාසපෝල්ට බාර දෙනවා. හොඳයි බොහොම ස්තුතියි ඩොක්ටර් නිෂා. අපි ඊළඟ අවස්ථාව ගන්න යන්නේ දැන් මේ කියන කොරෝනා රෝගය මේ වසංගත තත්ත්වය හමුවේ මේකට විසඳුම විදිහට එන්නත් කරන්නේ බොහොම වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. දැන් ඇත්තටම මේ එන්නත් කරන්නේ සාර්ථකද? මේක ලෝකයේ සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවද? සමහර වෙලාවට වෙනත් ලෙඩ රෝග තියෙන අයට මේ එන්නත් ගත්තට කමක් නැද්ද? මේකෙන් යම් කිසි හානි වෙනවද? ඒ වගේම ඩොක්ටර් සින්න වික්‍රමසේකරගෙන් මේ කතාව ඇතුලේ මම විශේෂයෙන් කැමති දැනගන්න මේ DNA mRNA පිළිබඳවත් මේ එන්නත් කරන්නේ එක මේ සමහරු අදහස් කරනවා පුංචි රොබෝවන් වැනි මේ RNA අණු ශරීරගත කරලා තියෙනවා. ඉතින් කවදා හරි දවසක අන්තක්‍රිස්තුස් ඇවිල්ලා මේ කුඩා රොබෝවන් පාවිච්චි කරනවා කියන මේ වගේ දුර්මතයන් තිබෙනවා. ඉතින් මේ එන්නත් කරන්නේ සාර්ථකත්වයේ පිළිබඳව කතා කරන අතරම අපි ඒ ගැනත් ඩොක්ටර් සින්න වික්‍රමසේකරගෙන් අපි අහලා දැනගන්න යනවා. ස්තුතියි පාස්ටර්. පොඩ්ඩක් අර මම කලින් සඳහන් කරන්න අවශ්‍යයි මේ අර ට්‍රාන්ස්ලේෂන් එකේදී පොඩ්ඩක් අතපසු වුණා පාස්ටර් රුවන්ට අර නීෂා කිව්වා මේ ලොං කොවිඩ් කියලා. ඒ ලොං කොවිඩ් එක අර මාසයක් තමයි තියෙන්නේ කියලා වගේ සඳහනක් කරා. ඒක නෙවෙයි කිව්වේ ඒ ලොං කොවිඩ් කියන තත්ත්වය රෝගය සාමාන්‍ය රෝගය සුවනාට පස්සේ මාස ගණනාවක් දිගින් දිගට තියෙන්න පුළුවන්. ඒකෙන් අපි බැට කන්න පුළුවන්. ඒක තමයි එතුමිය කිව්වේ.
දැන් මේ වැක්සින් එක ගත්තොත් මම අර මුලින් කතා කරනකොට කිව්වා මම පසු අර දුර්මත ගැන කතා කරනකොට ඒ දුර්මතවල එක දුර්මතයක් තමයි මේ වැක්සින් එකේ සාර්ථකත්වය ඒක පිටිපස්සේ තියෙන දේවල්. එතකොට ඒක ගැන මම පසුව කතා කරනවා කියලා. එතකොට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ ඔබතුමා අහුවා වගේ එන්නත් කරන්නේ සාර්ථකද කියන එක. දැන් අපි ඒ පිළිබඳව ඇති වෙලා තියෙන සැකසංකාවලට එක ප්‍රධාන හේතුවක් තමයි වැක්සින් එකකින් කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න බැරි දේවල් මොනවද කියන එක පිළිබඳ නිවැරදි අවබෝධයක් අපිට නොමැති වීම. දැන් හොඳම උදාහරණය තමයි මට ගන්න පුළුවන් මේ අර ඩොක්ටර් රොමේෂ් පොඩි සඳහනක් කරා මේ වාහනය එලවගෙන යනකොට එහෙම නැත්නම් වාහනේ පැසෙන්ජර් කෙනෙක් හැටියට යනකොට සීට් බෙල්ට් එක දාන එක. දැන් ඇයි අපි සීට් බෙල්ට් එකක් දාන්නේ? අපි සීට් බෙල්ට් එකක් දාන්නේ මම කියන්නේ ඇහෙනවද? ඇහෙනවා ඩොක්ටර්. හරි. අපි සීට් බෙල්ට් එකක් දාන්නේ ඇක්සිඩන්ට් එකක් වළක්වන්න නෙවෙයි. ඒක ඔබට තේරෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ වාහනයක ඇක්සිඩන්ට් එකකට බලපාන කරුණු කාරණා ගොඩක් තියෙනවා. right? වෙන රියදුරන්ගේ දෝෂ, අපේ රියදුරුකමේ දෝෂ, වාහනේ දෝෂ, පාරවල් වල දෝෂ, පාර පරිනායකගේ දෝෂ මේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට සීට් බෙල්ට් එකක් දැම්මයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ ඇක්සිඩන්ට් එකක් නොවේයි කියලා. ඒ වගේ තමයි වැක්සින් එකක්. වැක්සින් එක ගත්තයි කියන්නේ රෝගය නොවැළඳවා කියන වැළඳෙන්නේ නැහැ කියන එක නෙවෙයි. හොඳේ ඒක මතක තබා ගන්න ඕනේ. දැන් සීට් බෙල්ට් එක දැම්මහම අපිට ඇක්සිඩන්ට් එකක් වුණත් අපිට ඇතිවන දරුණු ප්‍රතිඵල අපිට වළක්ව ගන්න පුළුවන්. අපි දන්නවා සීට් බෙල්ට් දාපුවාම එයාගේ හිසේ ඇතිවල තුවාල ඇටකටු කැඩීම වගේ දේවල් ගොඩක් අඩුයි. මරණය පවා වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට සංසන්දනය කරන්න පුළුවන් සීට් බෙල්ට් එක්ක දාගෙන තියෙනකොට තිබිච්ච ඇක්සිඩන්ට්ුයි සීට් බෙල්ට් නැතුව තිබිච්ච ඇක්සිඩන්ට්ුයි අතර තියෙන වෙනස අපිට හුඟක් පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ එක්කම අපි දන්නවා සීට් බෙල්ට් දාපු අයත් මැරෙනවා. දරුණු තුවාල ලබනවා. නමුත් සංසන්දනාත්මකව ඒ අයට ඒ දරුණු තුවාල දරුණු ප්‍රතිඵල ඇතිවෙන්න තියෙන සම්භාවිතාව එහෙම නැත්නම් මේ රිස්ක් එක අඩුයි. ද වැක්සින් එකෙන් කරන්නෙත් අන්න ඒ වගේ දෙයක්. මොකද වැක්සින් එකෙන් මේ හැම වැක්සින් එකකම ට්‍රයල්ස් වල පෙන්වුම් කරලා තියෙන දෙයක් තමයි ඒ වැක්සින් සියල්ලක්ම පාහේ අර ඩොක්ටර් නීෂා කිව්වා වගේ අර සිවියර් ක්‍රිටිකල් ඉල්නස් ඉතා දරුණු කෝවිඩ් තත්ත්වයන් සහ මරණ ප්‍රමාණය අඩු කරන්න හැකියාව තියෙනවා. නමුත් ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඩොක්ටර් නීෂා කිව්වා ඒ වගේ තමයි වැක්සින් එක ගත්ත අයටත් රෝගය හැදෙන්න පුළුවන්. ඒ හැදුනහම අපිට අනිත් අයට රෝගය කියන්නේ අපේ විස බීජ අපේ මුඛේ නාසයේ තියෙන්න පුළුවන්. පොඩි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ මතුවුනහම අපෙන් වෙන අයට යන්න පුළුවන්. ඒ නිසා තමයි වැක්සින් එක ගත්ත අයටත් අපි කියන්නේ මොකවාඩම දාන්න කියලා. ඒ කියන්නේ මාස්ක් එක දිගටම අඳින්න කියලා. එතකොට ඒ වුණත් දැනට බහුලව ලෙස එන්නත්කරණය කරලා තියෙන රටවල් වලින් අපිට ලබා ගන්න පුළුවන් දත්ත අනුව අපිට පේනවා විශේෂයෙන්ම එක්සත් ජනපදය එක්සත් රාජධානිය කියන්නේ එංගලන්තය, ඊශ්‍රායලය ඒ වගේ රටවල් වල විශාල ප්‍රතිශතයක් එන්නත්කරණය කිරීම තුළින් දැන් මේ ඩෙල්ටා වේරියන්ට් එකත් එක්ක යනකොට ඒ රටේ රෝගය ආයෙ මතුවෙනවා. මොකද අර ඩොක්ටර් නීෂා කිව්වා වගේ මේ ඩෙල්ටා වේරියන්ට් එක ඩෙල්ටා ප්‍රභේදය 4 දෙගුණයක් විතර වගේ වේගයෙන් පැතිරෙනවා අනෙත් අර පළමු ප්‍රභේදයට වඩා වේගයෙන්. ඒකට වඩා හැකියාවක් තියෙනවා. එතකොට මේ රටවල් වල අපි දකින්න ලැබෙනවා වැක්සින් ලබාගත් ප්‍රතිශතය කොච්චර ලොකු වුණත් ඒ අයගෙත් මේ රෝග මතුවෙනවා. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එක ඇති වෙලා තියෙනවා. නමුත් ඒ රටේ කලින් තිබිච්ච අර ප්‍රශ්න එක්ක අර වේව් අපි කියනවා දැන් සමහර රටවල third wave සමහර රටවල second wave දැන් ගත්තොත් එහෙම කලින් තිබිච්ච රැල්ලට වඩා මේ රැල්ලේ රෝහල් ගත වීමත් ඒ වගේම
මරණ සංඛ්‍යාවත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් පැහැදිලිව එන්නත් කරණය මේ තාක් තියෙන තොරතුරු දත්ත අනුව ඉතා සාර්ථකව භයානක රෝගී තත්ත්වයන් සහ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට දායක වෙලා තියෙනවා. දැන් තව මම දැක්කා මේ එතන එක දුර්මතයක් දාලා තිබුණා මේ කෙනෙක් කියනවා කියලා මේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටපත් කරනවායි කියලා වැක්සීන් එකෙන්. එහෙම දෙයක් වෙන්නේ නැහැ. වැක්සීන් එකක් වැඩ කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන සාර්ථකත්වය මත. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය පාවිච්චියට අරගෙන ඒ වැක්සීන් එකේ තියෙන ඒ දේවල් උත්සාහ කරනවා අපේ පොඩි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවත් ශක්තිමත් කරන්න. ඒ මිසක් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යටපත් කරලා විනාශ කරලා ප්‍රතිඵල ඇති කරන්න නෙවෙයි එහෙම කරන්නේ. දැන් එන්නත් කරන අයටත් බෝ වෙනවා එන්නත් කරපු අයටත් බෝ වෙනවද කියලා මම හිතන එකේ මම පිළිතුරක් දුන්නා මේකේ. නමුත් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මාධ්‍යවල අපි දකින්න ලැබෙනවා අන්න අහවල් ප්‍රදේශයේ එන්නත් ලබාගත් අයටත් කොවිඩ් හැදිලා. ඉතින් අපි බය වෙනවා. දැන් එන්නතක් සාර්ථක වෙන්න කරුණු කීපයක්. ඒ කියන්නේ මේ එන්නත සම්පූර්ණයෙන්ම අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්න කරුණු කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි ඩෝසස් දෙකක් අරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ඩෝස් එකෙන් පස්සේ සති දෙකක් පමණ කාලයක්වත් අඩුම වශයෙන් ඉක්ම වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට කියන්න පුළුවන් මේක මේ යම්කිසි පුද්ගලයෙක් සම්පූර්ණ වශයෙන් ඉමුනයිස් කරලා ප්‍රතිශක්තිකරණය ලබලා තියෙනවා කියලා. එහෙම නැතුව ඊට ඒ කරුණු සම්පූර්ණ නැත්නම් ඒගොල්ලෝ භාගයට ප්‍රතිශක්තිකරණය ලැබපු අය. එතකොට ඒ වගේම දැන් කොච්චර ඉමුනයිස් කරත් අපි දන්නවා අතුරු ආබාධ තියෙන අය යනවා. ඩොක්ටර් නීෂා කිව්වා ඩයබටිස් තියෙන අයට, heart disease තියෙන අයට, එතකොට තව kidney disease තියෙන අයට, ඒ අයට වැඩි අවදානමක් තියෙනවා. ඒ අවදානම් తත්වය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. මොකද ඒ තත්වයන් පාලනය කරන්න වෙන ක්‍රම විදි පාවිච්චි කරන්න එපා. ඒ තත්වයන් අපි පාලනය කරගත්තේ නැත්නම් තවමත් අපිට chance එකක් තියෙනවා ඒ රෝගේ වැළඳුනහම අතුරු ආබාධවලට අතුරු ආබාධ නෙමෙයි ඒ රෝගී තත්වයන්ට පත් වෙන්න. එතකොට අපි අහන්න ඕන ප්‍රශ්න තමයි කෙනෙක් කිව්වොත් කෙනෙක් වැක්සින් එක ගහලත් මේක හැදුනා මෙන්න මැරුණා කියලා. මෙහෙම මේ අයට සම්පූර්ණයෙන් වැක්සින් එක දීලා තියනවාද? ඒ අයට තිබිච්ච තත්වයන් මොනවද? ඒ වෙන මොනවා හරි තමන්ගේ ශරීරයේ ඩයබටිස් තිබ්බද, heart disease තිබ්බද? ඒ සියලු කරුණු අපි සම්පූර්ණයෙන් දැනගත්තොත් තමයි අපිට හරි තීරණයක් ගන්න පුළුවන් මේක මොකක් නිසාද මේ දේ සිද්ධ වුණේ කියලා. දැන් තව දෙයක් තමයි අපි මතක තබා ගන්න ඕනේ කිසිම වැක්සින් එකක් 100% සාර්ථක නැහැ. ඔයගොල්ලෝ අහලා ඇති එක් වැක්සින් වල තියෙනවා 80ක් කියනවා, සමහර ඒවා 70ක් කියනවා, 75ක් කියනවා, 90ක් කියනවා, විවිධ දේවල් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ප්‍රතිශතයක් ඉන්නවා සම්පූර්ණ ප්‍රතිශතය නොලබන කණ්ඩායමක් ඉන්නවා. එතකොට දැන් වැක්සීන් එක වැඩි ප්‍රතිශතයක් ලබාගත් ප්‍රදේශයන් වල රටවල් වල රෝගීන් හම්බ වෙනකොට අනිවාර්යයෙන්ම ඒ අයගෙන් කොටසක් සෑහෙන ප්‍රමාණයක් වැක්සීන් දෙකම ලබාගත්ත සම්පූර්ණයෙන්ම ඉමුනයිස් වෙච්ච අය. දැන් ඒකට මම උදාහරණයක් අරන් පෙන්නන්න ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් අපි කියමු මේ යම්කිසි රටක ප්‍රදේශයක ඉන්න ජනගහනය 100යි. අපි කියනවා අපි දෙනවා මේ අය මේ 100ටම වැක්සින් එක. මේ 100ට වැක්සින් එක දුන්නාම අපි කියමු මේ වැක්සින් එකේ සාර්ථකත්වය 95 නම් 105කට ඒ සාර්ථකත්වය නැහැ. එතකොට ඒ අයට සමහර ලාවට අර දරුණු තත්ත්වයන් ඇති වෙන්න තියෙන නැඹුරුතාවය තියෙනවා. එතකොට ඒ ජනගහනේ ඒ 105ට හැදුනොත් අනිවාර්යයෙන් මේ වැක්සින් එක ලබා ගන්න අය. ඒකෙන් අදහස් කරන්නේ නැහැ වැක්සින් එක අසාර්ථකයි කියලා. දැන් මේක අනිත් හැම ඩිසීස් එකකම දකින්න ලැබෙනවා. දැන් මීසල්ස් වැක්සින් එකත් 95ක විතර සාර්ථකත්වයක් තියෙන වැක්සින් එකක්. අද අපේ රටේ
මීසස් වැක්සින් ලබපු සංඛ්‍යාව 99ක් 100ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා ළමා කාලයේදී. එතකොට මේ දැන් අපිට හම්බ වෙන හැම මීසස් රෝගියෙක් බොහොම කලාතුරකින් හැමෝම වැක්සින් ගත්ත අය. ඇයි? සියල්ලන්ටම වැක්සින් ලබලා තියෙන්නේ. ඒකේ 105ක ප්‍රමාණයක් ඉන්නවා එයාට ලබා ගන්න එයාට ප්‍රතිශක්තිකරණයේ අඩුපාඩුවක් එනවා මේ වැක්සින් එක 100%ක් සාර්ථක නැති නිසා. ඒ නිසා රටක් වැඩිපුර වැක්සින් කරන්න හම්බ වෙන රෝගීන්ගේ වැඩිපුර ප්‍රතිශතයක් වැක්සින් කරපු අය වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ වැක්සින් එක අසාර්ථකයි කියලා. ඒකෙන් නමුත් ඒ රටවල් වල අපි දකිනවා අද තියෙන දත්ත අනුව දැනට තියෙන දත්ත අනුව දරුණු රෝගී තත්ත්වයන්ට යන්න තියෙන නැඹුරුතාවයත් මරණ වලට තියෙන නැඹුරුතාවයත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට වැදගත් වෙනවා මේ කාලේදී. විශේෂයෙන්ම මතක තියාගන්න අද අපේ රටේ රෝහල් පිරීලා ඉතිරිලා තියෙනවා. ඒකෙන් මොකද්ද අදහස් කරන්නේ? දැන් සමහර නිවුස් අයිටම්ස් වලදී කියනවා තවත් වාට්ටුවක් අහවල් රෝහලේ කොවිඩ් වෙනුවට වෙන් කරා කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? අනිත් රෝගීන්ට තියෙන ඉඩකඩ කොවිඩ් වලට වෙන් කරනවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු කොවිඩ් වලින් විතරක් නෙවෙයි මැරෙන්නේ වෙනත් හෘද රෝග, ඩයබටිස් වල කොම්ප්ලිකේෂන්ස්, ඇක්සිඩන්ට් වෙලා ආපු අය මේ හැමෝටම දෙන්න තියෙන ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාව සහ සම්පත් අපිට දැන් සීමා වෙලා තියෙනවා. ඉතින් වැක්සින් එක ගත්තොත් සාර්ථකව ඒක කරගෙන ගියොත් එහෙම මේ රෝහල් වලට රෝහල් ගතවන ප්‍රමාණය අපිට සෑහෙන දුරට අඩු කරන්න පුළුවන්. එතකොට අනිත් රෝගීන්ට දිය යුතු අපේ මේ attention එක අපිට කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර අපි වෛද්‍යවරුන් හැටියට අපි කියන්නේ මේ වැක්සින් එක ගත්තොත් ඒක තමන්ටත් ප්‍රයෝජනයක් වෙනවා, සමාජයටත් ප්‍රයෝජනයක් වෙනවා, අප වටපිටාවේ ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම අර ප්‍රශ්නයක් ඇහුවා DNA සහ RNA පිළිබඳ කරුණු පොඩ්ඩක් ගෙනහැර දක්වන්න ඕනේ. දැන් මේ එක දුර්මතයක් තියෙනවා මේ විශේෂයෙන්ම mRNA වැක්සින් සම්බන්ධව. ඒ කියන්නේ මොඩර්නා වැක්සින් එකයි ෆයිසර් වැක්සින් එකයි ගත්තාම මේකෙන් අපේ DNA වෙනස් කරනවා කියලා. එතකොට අපිව නම්ම ගන්න පුළුවන්, මේ අපේ හැසිරීම් රටාව හරි ගස්ස ගන්න පුළුවන් විදිහට මිනිස්සුන්ව මේ වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් මේකේ කිසිම සත්‍යතාවයක් නැහැ. මතක තියාගන්න SARS-CoV-2 වෛරස් එක එහෙම නැත්නම් කොරෝනා වෛරස් එක RNA වැක්සින් එකක්. දැන් අපේ ජාන තීරණය කරන්නේ DNA වලින්. ඒ කියන්නේ අපේ හිස් කෙස් වල පාට, එතකොට ඇස් වල වර්ණය, විවිධ දේවල් පාලනය කරන්නේ මේ DNA එහෙම නැත්නම් ජානවල. ඒතොර මේ RNA වෛරස් එකේ තිබෙන එක කොටසක් කොපි කරලා තමයි මේ වැක්සින් එකට අවශ්‍ය mRNA. mRNA කියන්නේ මේ පණිවිඩ RNA, messenger RNA. එතකොට RNA කොටසක් අරගෙන තමයි මේ වැක්සින් එක හදලා තියෙන්නේ. ඒක අපේ ශරීරයට දැම්මහම ඒ අවශ්‍ය සෛලවලට මේ RNA එක ගියාම එතනදී මේ වැක්සින් එකෙන් නිෂ්පාදනය කළ යුතු කොටස මේ ප්‍රෝටීන් එකක් නිෂ්පාදනය කරනවා අපේ සෛලේ. ඒක ඇතුළු වෙන්නේ නැහැ අපේ සෛලවල න්‍යෂ්ටියට. ඒ න්‍යෂ්ටියේ තමයි DNA තියෙන්නේ. ඉතින් මේ දක්වා කිසිම සාක්ෂියක් නැහැ මේ එන්නත් මගෙන් අපේ DNA එකට හානියක් කරනවා කියලා සහ ඒ තුලින් අපේ අපේ හැඟීම් පාලනය කරන්න එහෙම කිසිම සාක්ෂියක් මේ දක්වා නැහැ. මම හිතන්නෙත් නැහැ ඉදිරියට ඒ කියලා. මොකද මේ RNA සහ DNA අතර වෙනසක් තියෙනවා. ඒක තේරුම් නොගැනීම නිසා මේ අපි හිතනවා RNA කියන්නේ DNA, DNA කියන්නේ RNA. ඒ ආදී වැරදි අදහසක් ඇති කරගෙන තියෙනවා. දැන් ඒ වගේම පාස්ට් ඇහුවා මේ ලුසිෆරේස් කියන්නේ මොකක්ද කියලා. මොකද මේ පහුගිය දවස්වල තිබුණා වීඩියෝ පටයක් ගොඩක් අය ඒක ගැන කැළඹිලා තිබුණා. මේ මුර්ගයාගේ ලකුණ කියලා ඒ වීඩියෝ පටේ තිබුණා. මෙහෙම ලුසිෆරේස් කියලා දෙයක් තියෙනවා. ඒක මොඩර්නා වැක්සින් එකේ තියෙනවා. බලන්න ලුසිෆර් ඒ කියන්නේ යක්ෂයා
මේ වැක්සින් එකට දාලා තියෙනවා ඇයි එහෙම නම් කරලා තියෙන්නේ මේ මුර්ගයාගේ ලකුණ තියෙන නිසා නේද මෙහෙම දාලා තියෙන්නේ කියලා නමුත් ඒක අපි මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් මොකද්ද මේ ලුසිෆරේස් කියලා කියන්නේ දැන් ලුසිෆරේස් කියන්නේ එන්සයිම් එකක් ඒ කියන්නේ අපේ ඒ කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් සඳහා අපේ ශරීරය විතරක් නෙමෙයි සත්තුන්ගේ ශරීරවල පවා ඒ වගේම ශාකවල යම් කිසි ක්‍රියාකාරකමක් රසායනික ක්‍රියාකාරකමක් සඳහා අවශ්‍ය වන එන්සයිම් එකක්. දැන් මේ එන්සයිම් එකේ විශේෂත්වයක් තිබෙනවා. ඒකෙන් ආලෝකය නිෂ්පාදනය වෙනවා. බයෝලුමිනන්ස් කියලා. දැන් අපි දැක්කොත් කලාමැදිරියා ගත්තොත් කලාමැදිරියාගේ ඒ රාත්‍රී කාලේ ඒ දකින්න ලයිට් එක ඒකට හේතුව මේ ලුසිෆරස් කියන එන්සයිම් එක. දැන් මේ ලුසිෆර් කියලා නම දාලා තියෙන්නේ ඒකේ ලතින් භාෂාවේ තේරුම ලුසිෆර් කියන එකේ තේරුම දීප්තිමත් කියන එක. එතකොට මේ දීප්තිය කියන හින්දා තමයි ඒ ලතින් භාෂාවෙන් ඒක දාලා තියෙන්නේ. එහෙම නැතුව මේ බයිබලයේ තියෙන ලුසිෆර් තමයි මේකට කියන එක ඒක තේරුමක් නැති දෙයක්. ඉතින් ඒක අහඹු දෙයක් වෙන්න පුළුවන්. නම් බයිබලෙත් ලුසිෆර් කියලා දාලා තියෙන්නේ ඒ දේව දූතයා එක්තරා කාලයකදී දීප්තිමත් තාරකාවක් හැටියට බයිබලයේ සඳහන් කරනවා. ඒ දීප්තිමත් කියන එක තමයි ලුසිෆර් කියන එකට දාන්නේ. දැන් මම වගකීමක් ඇතුව කියන්න පුළුවන් මේ මොඩර්නා එන්නතේ ලුසිෆරේස් අඩංගු වෙන්නෙත් නැහැ. අඩංගු නැහැ. එහෙම අඩංගු වුණත් ගැටලුවක් නැහැ. ඒකට හේතුව මේකයි. ඇයි මේක ලුසිෆරේස් කියන එක මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ලුසිෆරේස් පාවිච්චි කරන්නේ මෙන්න මේ වැක්සින් වගේ දේවල් නිෂ්පාදනය කරන්න මේ අත්හදා බලන කාලේ. ඇයි මේක කොහොමද පාවිච්චි කරන්නේ? දැන් අපි දන්නවා වැක්සින් එකක් හෝ වෙනත් රසායනික ක්‍රියාවක් කරනකොට අපිට ඇහැට පේන්නේ නැති මයික්‍රොස්කෝප් එකකට පවා බලලා හොයාගන්න බැරි අංශු තමයි මෙතනදී ඇති වෙන්නේ. ඉතින් අපි කියමු A කියන අංශුවයි B කියන අංශුවයි එකතු වෙලා C කියලා අංශුවක් හදනවායි කියලා. එතකොට අපි කොහොමද දන්නේ A සහ B එකතු වෙලා C එක හැදුනායි කියලා. ඒක අලුත් අංශුවක්. එතකොට අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. අපිට දැන් A සහ B වලට අපි B වලින් කොටසක් යනවා නම් C එක හැදෙන්න අපි B වලට දානවා මේ ලුසිෆරේස් කියන එක. එතකොට ඒක අර C එකට ගියොත් අපිට දන්නවා අවසාන ඵලයේ අර ආලෝක දීප්තිමත් ආලෝකයේ නිසා ඒක ආලෝකයෙන් නික්ම වෙන නිසා මේ දේ අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතික්‍රියාව සිද්ධ වුණා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දෙයකට තමයි මේ ලුසිෆරේස් පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අර ඇනිමල් එක්ස්පෙරිමන්ට්ස් කරනකොට ඒ කියන්නේ ප්‍රී ක්ලිනිකල් ට්‍රයල්ස් කරනකොට ඒ මීයන්ට විදිනකොට එහෙම ඒ මීයන්ගේ මොන ඕගන්ස් වලටද මොන මේවා යන්නේ කියලා බලන්න මේ ලුසිෆරින් එන්සයිම් එක දාලා තියෙනවා. නමුත් එතකොට ඒකෙන් අපි දැනගන්නවා මේ වැක්සින් එක ගැහුවාම මෙන්න මේ ස්ථානයන් වලට යනවා. එතකොට ඒ අනුව අපි දන්නවා අපිට යම්කිසි හැඟීමක් එනවා මෙන්න මේකයි මේ වැක්සින් එකෙන් කෙරෙන්නේ කියලා. නමුත් ඒක පර්යේෂණ මට්ටමේදී විතරයි ඒක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ මොඩර්නා වැක්සින් එක හදනකොට ඒ ලුසිෆරින් කියලා කෑල්ල ඒ වැක්සින් එකට ඇතුළත් වෙන්නේ නැහැ. මොඩර්න වැක්සින් එකේ ෆයිසර් වැක්සින් එකේ තියෙන්නේ මේ නැනෝ පාටිකල් එකක් තියෙනවා. ඒක ජෙල් එකක් නෙමෙයි ඒක පාටිකල් එකක්. ඒ කියන්නේ ආවරණයක්. ඒ ආවරණයේ ඇතුලේ mRNA කොටසක් තියෙනවා. ඒ කොටස තමයි අපේ ශරීරයට ඇතුළු කරන්නේ. ඉතින් ඒකේ ලුසිෆරේස් හෝ මේ ලුසිෆරින් හෝ ඒවා කිසිම දෙයක් ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිව කියන්න පුළුවන් මෙතන මම හිතන්නේ ඉතා පැහැදිලිව ඩොක්ටර් රොමේෂ් කිව්වා පැහැදිලි කරා මුර්ගයාගේ ලකුණ එහෙම අන්තක්‍රිස්තුගේ ලකුණ ඒ ගැන මම හිතන්නේ පැහැදිලි දේව ධර්මානුකූල විස්තරයක් කරා. මට විද්‍යාත්මක පැත්තෙන් කියන්න තියෙන්නේ ඒ ලුසිෆරේස් සහ ලුසිෆරේස් ගැන මේ කියන්න තියෙන්නේ මට එච්චරයි. වෙන මං හිතන මම මෙතනින් නවත්වනවා. මම හිතනවා මේ කොටසෙන් පැහැදිලි වුණා කියලා. එන්නත් කරණය අදට තියෙන දත්ත අනුව මම හිතනවා ඔබට හොයලා බලන්න පුළුවන්
ඔබට පුළුවන් වෙබ්සයිට් වලට ගිහිලා ඒ කියන්නේ විශ්වාසනීය වෙබ්සයිට් වලට යන්න එක්ක ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එකේ එහෙම නැත්නම් our world in data ඒව ගන්නෙත් ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එකයි CDC WHO ඒ වගේ ප්‍රසිද්ධ යම් කිසි විශ්වාසනීයත්වයක් තියෙන වෙබ්සයිට් වලට ගිහිලා බලන්න මේ එන්නත් දීපු රටවල් වැඩි ප්‍රතිශතයක් දුන්න රටවල් වල කොහොමද රෝගීන් හඳුනාගන්නේ කොච්චර ප්‍රමාණයක් රෝහල් ගත වෙනවද දැන් කොච්චර ප්‍රමාණයක් මරණ සිද්ධ වෙනවද මම හිතන්නේ ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් මේ අදි ලොකු ප්‍රතිශතයක් වැක්සින් දුන්න රටවල් වල සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ රටවල් වල සෞඛ්‍ය මේ හෙල්ත් සිස්ටම් එකට දරා ගන්න පුළුවන් ප්‍රමාණයකට රෝගීන් දැන් එනවා අපේ රටේ තියෙන තත්ත්වය මං හිතන්නේ ඉතාම භයානක තත්ත්වයක් තව කොච්චර කාලයක් මෙහෙම අපිට යන්න පුළුවන් වේද කියලා හිතන්න අමාරුයි මේ විදිහට ගියොත් අපේ සම්පූර්ණ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ලක් වෙනවා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් අනෙක් සේවක සේවිකාවන්ටත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් අපි වගකීමක් ඇතුව හැසිරුනේ නැත්තම් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ අයගේ රාජකාරිය අපි වෙනුවෙන් ඉෂ්ට කරයි කියලා. මතක තියාගන්න මේක දැන් මාස 20ක් විතර ලංකාවේ යනවා. මේ මාස 20 පුරාම අපි වගේ නෙවෙයි මේ රෝහල් වල ඉන්න කාර්ය මණ්ඩලය ඉතා අධික ලෙස වෙහෙසටපත් වෙලා තියෙන්නේ. මේක කොච්චර කාලයක් මම දන්නේ නැහැ කරගෙන යන්න පුළුවන්ද කියලා. වෛද්‍යවරු මම අඳුරන අය කියනවා කිසිය කාලයක මගේ ජීවිතේ මෙහෙම වෙහෙසටපත් වෙලා නැහැ කියලා. ඒ අය කියනවා මට තේරුම් ගන්න බෑ මිනිස්සු කොහොමද තාමත් මේ එළියට ගියාම බැලුවාම ඒක වෙනම ලෝකයක්. මිනිස් ඉස්පිරිතාලේ තියෙන එක ලෝකයක් එළියට ගියාම තව ලෝකයක් මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කිසිම වගකීමක් නැතුව ජීවත් වෙනවා කියලා කියන එහෙම දකිනකොට මගේ පපුව පත්තු වෙනවා මට තේරෙන්නේ තවදුරටත් මේක කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනින් නවතිනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් පාස්ටර්. ඔව් අපේ කාලය වේගයෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මේ එකම මේ කතාවේ තව පැත්තක් තිබෙනවා මේ දුර්මතයන් පිටිපස්සේ මෙන්න මේ කොරෝනා වලට නිපද වෙන එන්නත් සම්බන්ධව මේ බිල් ගේට්ස් පදනම ඉලුමිනාටි සංවිධානය මේ අය මේක පිටිපස්සේ ඉන්නවා මේගොල්ලන්ගේ වුමනාවක් තමයි මේ ඉෂ්ට වෙන්නේ කියලා මම හිතන්නේ මේ වැඩසටහන් නරඹන අයට මේ වගේ කරුණු හොයනවා මොකද ඒ අය බලපු යම්කිසි ඒගොල්ලොන් තොරතුරු ගත්ත ස්ථානවල මේ වගේ තොරතුරු තිබුණු නිසා ඉතින් ඒ නිසා අපි ගරු රොමේෂ් පුල්ලසිංහල දෙවිගැත්තුමා වෙත යොමු වෙනවා මම එතුමාගෙන් අහන්නේ මේ පිළිබඳව මේ යම්කිසි පුද්ගලයන් එක පිටිපස්සේ ඉඳගෙන මේක මෙහෙවනවද යම්කිසි අවසාන කාල අරමුණක් වෙනුවෙන් කියලා මම නැවතත් ගරු රොමේෂ් පුල්ලසිංහල පූජකතුමා වෙතයි යොමු වෙන්නේ. Thank you once again. I know we have a little time, so I'm going to try and do it as quickly as possible. Translation. බොහොම ස්තුතියි අපිට අවස්ථාව දීම ගැන කෙටි කාලයක් තියෙන නිසා මම ඉතා ඉක්මනින් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. I want to make it clear again, none of us can tell anyone to take the vaccine or not to take the vaccine. මම නැවත මතක් කරන්න කැමතියි අපි කාටවත් කියන්නේ එන්නද ගන්න හෝ නොගන්න කියලා. We are only clearing some doubts and misinformation that is floating out there. දැන් අපි ඔබ තුල තියෙන සැකයන් සහ වැරදි තොරතුරු ඉවත් කිරීම තමයි මෙතනින් කරන්නේ. The decision to take the vaccine or not is yours. එන්නත ගන්නවද නැද්ද කියන තීරණය ඔබ සතු. Also, none of us can predict in 5, 10, 20 years time what the impact of any of this is going to be. ඒ වගේම අවුරුදු 5කින් 10කින් 20කින් මේ එන්නත් වල ප්‍රතිඵල මොනවද කියලා අපිට කියන්නත් බෑ. But what we can look at is what is happening now through COVID and realize if we don't put a stop to this, we are not going to be here in 5, 10, 20 years time. දැන් අපිට කියන්න තියෙන එකම දෙයයි අපි කොවිඩ් දැන් මර්ධනය කරගත්තේ නැත්නම් අපි අවුරුදු 5 10ක් විතර කවුරුවත් ඉන්න එකක් නැහැ. Because it's only getting worse. Every wave seems to be getting worse. මන්ද අපි දකින්නේ එන්න මේක දරුණු වෙන එක තමයි.
Okay, so now getting to the Bill Gates conspiracy or theory. අපි දැන් බිල් ගේට්ගේ මතය න්‍යාය ගැන පොඩ්ඩක් බලමු. I cannot tell you if he has ties with the Illuminati or not. That is not something I know. ඉලුමිනා කියන සංවිධානයත් එක්ක ඌට සම්බන්ධකම් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. But there has been conspiracy theories about him even before COVID-19 came. නමුත් මේ පිළිබඳ කුමන්ත්‍රණයේ අදහස් තිබුණා COVID-19 එන්නත් ඉස්සෙල්ලා. There was a conspiracy saying that he's trying to control population. He's behind population control. එක අදහසක් තමයි ඔහු ලෝකේ ජනගහනය පාලනය කරන්න යනවා කියලා අදහසක් තිබුණා. Now the new one is that he is working to put a chip, a microchip in the vaccine. දැන් අලුත් අදහස තමයි ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා මයික්‍රොචිප් එකක් ශරීරගත කරන්න මේ එන්නත හරහා. The problem with conspiracy theories is දැන් මේ කුමන්ත්‍රණකාරී මතවල තියෙන ගැටලුව is that most of them contain a small element of truth. ඒ හැම එකකම පුංචි සත්‍යයක් තියෙනවා. So there is one theory that says Bill Gates predicted the pandemic in 2015. දැන් සමහරක් අය කියනවා 2016 දී බිල් ගේට් අනාවැකියක් කිව්වා කියලා මේ රෝගය එනවා කියලා. And there is evidence for that. ඒකට සාක්ෂි තියෙනවා. But he's not talking about the COVID vaccine. He's talking about viruses like the Ebola virus. නමුත් ඇත්තටම ඔය හිතට කතා කළේ COVID-19 ගැන නෙවෙයි ඉබෝලා වෛරසය වැනි වෛරස් ගැනයි ඔය කතා කළේ. And what he is telling governments is to spend more money on vaccines and treating this kind of thing instead of on military. දැන් ඔහු අදහස් කළේ හමුදා කටයුතු වලට මුදල් වැය කරන්නේ නැතුව මේ වගේ දේවල් වල එන්න සඳහා මුදල් වැය කරන්න කියලා. But people have taken it to say that he knew about COVID-19 even before it happened. නමුත් දැන් මේ ඔහුගේ ප්‍රකාශය අල්ලගෙන මිනිස්සු කියන්නේ COVID-19 එන්නේ ඉස්සෙල්ලා ඌ දැනගෙන හිටියා කියලා. There is also theories to say that Bill Gates is funding certain research laboratories. ඒ වගේම තවත් තියෙන අදහසක් තමයි මේ වගේ නිකුත් පරීක්ෂණාගාර වලට බිල් ගේට් මුදල් වැය කරනවා කියලා. And those in one of those places in England, එංගලන්තයේ තියෙන එවැනි තැනක that the COVID-19 virus, that he had that virus in that laboratory. ඒ රසායනාගාරේ පරීක්ෂණාගාරේ ඒ වෛරසය තිබුණා කියලා කියනවා. Now the element of truth is there was coronavirus in that laboratory. දැන් ඒකේ යම් සත්‍යයක් නම් කොරෝනා වෛරසය ඒ පරීක්ෂණාගාරේ තිබුණා. But not the COVID-19 or the new coronavirus strain. නමුත් දැන් මේ පවතින COVID-19 වෛරසය නෙවෙයි එතන තිබ්බේ. So that's one of the reasons that theory has come up. ඒත් මතේ ආවේ ඔය වගේ දේවල් නිසා. A third point, very quickly, is that Bill Gates is funding research to put a tracking device into the vaccine that can track people. දැන් මිනිස්යාන්ව හඳුනා ගන්න පුළුවන් වෙන යම් දෙයක් මේ එන්නත හරහා ඇතුල් කරනවා කියලා බිල් ගේට්ගේ ක්‍රියාවලිය තුල සඳහන් කරලා තිබුණා. Now, Bill Gates, this has come about because Bill Gates spoke about a digital certificate. මන්ද මේකට හේතු වුණේ බිල් ගේට් කතා කරලා තිබ්බා ඩිජිටල් සහතිකයක් ගැන. And people are saying that is the microchip he has been putting into vaccines. දැන් ඒ නිසා මිනිස්සු කියන ඔහු කතා කරපු මයික්‍රොචිප් එක මේක තමයි මේ එන්නත හරහා දානවා කියලා. But that is a mistranslation of what he was trying to say. A misunderstanding of what he was trying to say. ඇත්තටම මේකේ වෙලා තියෙන්නේ ඔහු කියපු දේ වැරදි විදියට අර්ථකථනය කිරීම. He was talking about those who get vaccinated, that they need to have a database so we know what population of people have been vaccinated. නමුත් ඇත්තටම ඔහු අදහස් කළේ මේ එන්නත ගන්න අය පිළිබඳ අපිට සංඛ්‍යා ලේඛනයක් ඕන කවුද ගත්තේ කියලා අපි දැනගන්න ඕන ඒකයි ඔහුගේ අදහස උනේ. So the short answer to this is there a microchip in the vaccine? The answer is no. ඇත්තටම මෙච්චරයි කියන්න තියෙන්නේ ඔබ
ඔබ ඇහුවොත් එන්නත තුල මයික්‍රොචිප් එකක් තියෙනවද කියලා උත්තරේ නැහැ. The smallest microchip in existence today is about 0.5 to 0.6 millimeters in diameter. දැන් ඇත්තටම ඒ කිව්ව ප්‍රමාණය මිලිමීටර්ස් ඩයමීටර්ස් ප්‍රමාණය ඒක තමයි ලෝකයේ තියෙන පුංචිම එක. It is it's small, but the diameter of a needle, the injection needle, is less than that. නමුත් ඇත්තටම මේ ඉදිකටු තුඩක් ඊටත් වඩා පුංචි. So you can't send one of those microchips through a syringe. ඒ නිසා එන්නත් කටුවක් ඒ සිරින්ජරයක් කරා කවදාක්වත් මයික්‍රොචිප් එකක් ඇතුල් කරන්න බෑ. And if a microchip is in the vaccine, people will be able to see it floating inside the vaccine. ඇත්තටම එහෙම තිබුණා නම් ඒ එන්නත ඒ ශ්‍රාවය තුල මිනිසුන්ට ඒක දකින්නත් පුළුවන් වෙනවා. So what Bill Gates is working on and whether he's tied to the Illuminati, I cannot tell you that. ඉතින් ඒ ඉල්ලුමිනා සංවිධානයට බිල් ගේට්ස් සම්බන්ධද ඒ ගැන මම දන්නේ නැහැ. What I can tell you is there is no tracking device in the vaccines that are being distributed currently. එකම දේ මට කියන්න තියෙන්නේ මේ එන්නත තුල ඒ වගේ මිනිස්යන්ගේ විස්තර දැන ගැනීමේ ක්‍රියාවක් නැහැ කියලා. There was another question that said, can human emotions be controlled by the vaccine? ඒ වගේ තවත් කියන අදහසක් තමයි අපේ හැඟීම් පාලනය කරන්න පුළුවන්ද මේ එන්නති. I think Dr. Singh explained it well. He said that he spoke about the mRNA and DNA vaccines. මම හිතන්නේ ඩොක්ටර් රොමේෂිතා පැහැදිලිව DNA එකයි mRNA එකයි ගැන කතා කළා. And one of the things is all the vaccine does is it helps you boost your immunity. කියන්න තියෙන්නේ හැම එන්නතක්ම ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. They don't alter your DNA. They don't alter your DNA. ඔබේ DNA එක නැත්නම් ජාන එක වෙනස් කරන්නේ නැහැ. And therefore they do not alter your emotions. ඒ නිසා ඔබේ හැඟීම් සිස්ටම් එකක් පද්ධතියත් ඒක වෙනස් කරන්නේ නැහැ. So once again, the answer to that is the vaccines cannot control your emotions or your thinking. නැවත වාරයක් කියන්න තියෙන්නේ නම් එන්නතට බෑ ඔබේ හැඟීම් සහ සිතුවිලි පාලනය කරන්න. And the final question is, will robots be included in the body of the person? Can robots be put and can in the future? And can people's minds be controlled by the Antichrist? ඊළඟ ප්‍රශ්නය තමයි මේක හරහා රොබොටයක් ඔබේ ශරීරයට ඇතුල් කරලා ඒ තුලින් අනාගතේ ඔබව පාලනය කරන්න හදනවාද කියලා. Well, the Bible doesn't talk about the Antichrist doing mind control. ඇත්තටම විරුද්ධ පිටුස් ගැන පවා බයිබලයේ කතා කරද්දී ඔව් ඔබේ මනස පාලනය කරනවා කියලා එකක් කියලා නැහැ. We know that the devil deceives people. අපි දන්නවා යක්ෂයා මිනිස්සු රවටනවා. But whether he can control your mind, I do not know about that. It's not clear. ඔහුට ඔබේ මනස පාලනය කරන්න පුළුවන්ද නැද්ද කියන එක මම හරියට දන්නේ නැහැ. But recently, නමුත් මෑතදී Elon Musk, the CEO of Tesla, ඉලොන් මාක්ස් කියන එක ටෙක්සා he's the CEO of Tesla and SpaceX companies. ඔහු විධායක නිලධාරියෙක් ආයතනයේ he spoke about a device called Neuralink. Neuralink කියන device එකක් ගැන ඇය කතා කළා. That is a microchip that they are planning to put into people's brains. මිනිස්සුගේ මොළයට ඇතුල් කරන්න හදන මයික්‍රොචිප් එකක් ගැන තමයි එතන කතා වුනේ. And he says that can cure diseases. ඇය කිව්වා ඒකේ රෝග සුව කරන්න පුළුවන්. Like paralysis and blindness, that soon they'll be able to cure diseases by putting a microchip in the brain. අංශභාග අන්ධභාවය වගේ දේවල් මේ මයික්‍රොචිප් එක ඇතුල් කරලා සුව කරන්න පුළුවන් කියලා. Now that chip may have the ability to control your thoughts and control you, but that's still not in the market. සමහරට ඒ චිප් එක ආවම ඒක ඔබේ මනස මොළය පාලනය කරයිද කියලා මම දන්නේ නැහැ. නමුත් කෙසේ වුවත් තාම එවැනි දෙයක් මාකට් එකට ඇවිල්ලා නැහැ. But once again, the COVID-19 vaccines can't do that. කොහොමත් COVID-19 එන්නත් වලට නම් මේක කරන්න බෑ.
See, what the future holds, we cannot think about right now. We do not know. ඒ නිසා අනාගතේ වෙන්න දේ ගැන අපිට දැම්ම කියන්න අමාරුයි. Maybe they will make mind control chips. මෝලය පාලනය කරන චිප් එකක් එන්න පුළුවන් සමහරට අපි දන්නේ. But as talking about this current situation, that technology is not available. නමුත් අද තියෙන තාක්ෂණය ගැන කතා කරද්දී එවැනි දෙයක් තාම ලෝකේ බිහි වෙලා නැහැ. Thank you. ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි Dr. Romesh. දැන් අපි මේ වැඩසටහන ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ සොයා දැන ගැනීමයි. ඒ නිසා තමයි අපි ඉදිරියේ වෛද්‍යවරුන් දෙදෙනෙක් සිටින්නේ. ඉතින් අපි මේ කතා කරන එන්නත් කරන සහ මේ අන්තක්‍රිස්තු සම්බන්ධ DNA වෙනස් කිරීම ලුසිෆරේස් මේවා මේක අපි හොයා දැනගන්න ඕනේ මේ වෛද්‍ය විද්‍යාත්මකව මෙහි තියෙන සත්‍යතාවය. ඒ නිසා තමයි අපි වෛද්‍යවරු දෙදෙනෙක් අපි ඉදිරියේ තියාගෙන අපි ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසා බලන්නේ. ඉතින් අපේ කාලය අවසාන තැනටම ඇවිල්ලා තියෙනවා. මම අවසාන වශයෙන් ඩොක්ටර් නීෂා රොක්වුඩ් මහත්මියට මේ කතාව යොමු කරනවා අවසානම කතාව විදිහට. මේ එන්නත් හැම එකක්ම හදිසි භාවිතයක් විදිහට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දීලා තියෙන්නේ. ඉතින් මේ තියෙන තත්වය හදිසියේ පාලනය කරගන්න නිසා හදිසි භාවිතයක් විදිහට මේ එන්නත් වලට අවසර ලබා දීලා තියෙනවා. ඉතින් මේක පිටිපස්සේ තියෙනවද මේකේ අතුරු ආබාධ රාශියක් තියෙනවද? හිතපු ගමන් ජනමාධ්‍ය වලින් අපිට අහන්න දකින්න ලැබෙනවා, දිව ඉදිමෙනවා, අරක වෙනවා, මේක වෙනවා, නොඑක ආකාර දේවල් අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බොහෝ ස්ථානවල මේ ලේ කැටි ගැසීම පිළිබඳව කතා කරනවා. ඉතින් මේ කාරණා පිළිබඳව ඉතාම කෙටියෙන් අපි බලාපොරොත්තු වෙනවා ඩොක්ටර් නීෂාගෙන් දැනගන්න මේ අතුරු ආබාධ පිළිබඳව ඔබතුමියගේ අදහස. So I appreciate it is late and I will try and go through the 4 questions I was asked to speak about quickly. මම දන්නවා කාලය ගෙවිලා තියෙන්නේ. ඒ නිසා මගෙන් අහපු ප්‍රශ්න හතරට මම ඉක්මනින් පිළිතුරු දෙන්න යනවා. Okay, so firstly, the question, since the vaccines have been developed so quickly, can we trust them? මේ ඇත්තටම මේවා හදිසි භාවිතය සඳහා දීලා තියෙන නිසා මේවා කෙරේ විශ්වාසය තියන්න පුළුවන්. It is important to note that for AstraZeneca or Covishield, the vector vaccine technology that is being used has actually taken a decade, 10 years to develop and has been used for several previous vaccines. නමුත් අපි මතක තියාගන්න ඕන ඇස්ට්‍රාසෙනිකා වැනි එන්නතක් අවුරුදු 10ක පමණ කාලයක් භාවිතා වෙලා තියෙනවා නොයෙකුත් රෝග සඳහා. So this vector vaccine technology has actually been developed over 10 years. ඉතින් අවුරුදු 10ක් තිස්සේ මේ තාක්ෂණය මේ එන්නත් වල වැඩි දියුණු වෙලා තියෙනවා. And because the technology had already been developed, it could rapidly then be adapted for the SARS-CoV-2 virus. දැන් ඇත්තටම මේ වගේ තාක්ෂණය දියුණු කරලා තිබ්බ නිසා SARS COVID එක ආවම ඒකට මේවයේ ප්‍රතිඵලයක් ගත්තා. And the Sputnik vaccine also uses similar technology. ඒ වගේම තමයි ස්පුට්නික් එන්නත ගත්තාම ඒකත් කාලයක් තිස්සේ මේ වගේ භාවිත වුණ එකක්. Sinopharm uses a killed, inactivated virus to allow our immune system to recognize and fight the virus. ඇත්තටම මේ සයිනෝෆාර්ම් එන්නතත් අපේ වෛරසය හඳුනා ගන්න ප්‍රතිශක්තියක් හැටියට භාවිත වූ එකක්. This technology නෑ ඒක කියන්නේ ඒ සයිනෝෆාර්ම් වැක්සින් එකේ තියෙන්නේ මරලා අඩපණ කරපු මේ SARS-CoV-2 virus එක. Right, thank you doctor. Thank you. This technology has been used for many years in existing vaccines like polio, rabies, and hepatitis A. දැන් පෝලියෝ රේබීස් එන්නත් වගේම ජලබීතික එන්නත් වගේම මේ එන්නතත් කාලයක් තිස්සේ තිබුණු එකක්. Moderna and BioNTech are mRNA vaccine companies. ඒ වගේම මොඩර්නා ඒවයි බයෝටෙක් කියන ඒවත් ඒ කම්පැනියෙන් බිවුණු ඒවා. They have been working on the mRNA technology since 2010. 2010 ඉඳන්ම මේ mRNA තාක්ෂණය ඒගොල්ලෝ භාවිත කරලා තියෙනවා.
We should also note that well-executed studies were done in thousands of patients in multiple countries. ඉතින් බොහෝ රටවල් වල රෝගීන් 10කට පමණ මේ දේ භාවිතා කරලා පරීක්ෂා කරලා තියෙනවා. The safety and the effectiveness of the vaccine in causing symptomatic disease was studied. ඒ නිසා මේ වගේ තියෙන බලපෑමත් ඒකේ තියෙන අතුරු අන්තරායත් මේ විදිහට පරීක්ෂණ කරලා තියෙනවා. To give you an idea, in AstraZeneca, the studies were in 23,000 people, and for Pfizer, this was in 44,000 people. AstraZeneca 23000ක පරීක්ෂණයක්, ඒ Pfizer එක 43000ක අතර පරීක්ෂණයක් කරලා තියෙනවා. Sinopharm, it was 40,382. ඒ වගේම Sinopharm එක 40000ක් වල පරීක්ෂණ කරලා තියෙනවා. And Sputnik, it was 22,000. Sputnik එක 23000ක් පමණ භාවිතා කරලා පාවිච්චි කරලා පරීක්ෂා කරලා තියෙනවා. So do vaccines cause blood clots? දැන් ප්‍රශ්නේ මේ එන්නත් රුධිර කැටි ගැසීමක් ඇති කරනවා. AstraZeneca and Johnson rarely cause blood clots in the brain and some other organs. AstraZenecaයි Johnson & Johnson එකත් කලාතුරකින් එවැනි ලේ කැටි ගැසීමක් ඇති කරන්න පුළුවන්. When I say rare, it is about 12 per million doses given. ඒකේ මිලියනයක් පාවිච්චි කළොත් 12 දෙනෙකුට ඒ වගේ කලාතුරකින් තමයි ඒක ඇති වෙන්නේ. It is slightly higher risk in the younger age groups. විශේෂ තරුණ අය අතර ඒ අවදානම වැඩි. Let's put this in context. අපි දැන් මේ සන්දර්භය තුල මේක දාමු. A recent study in Western Province, Sri Lanka, showed that over 25% of people in the municipality, Colombo area, had evidence of recent COVID infection. දැන් අපි ගමු මේ මෑත පරීක්ෂණයේ බස්නාහිර පළාතේ කොළඹ නගරේ 25ක් අය අතර Over 25% of people in the area had evidence of recent COVID infection. දැන් 25ක් පමණ අය අතර මේ කොවිඩ් රෝගී තත්ත්වය ගැන දැනගන්න ලැබුණා. This shows how common and transmissible COVID is in our local context. එහෙනම් අපි මේ සන්දර්භය තුල මේ රෝගය කොතරම් බහුලව තියෙනවද කියලා ඒකෙන් පේනවා. We also know that COVID itself causes blood clots in the lungs, brains, and legs and other organs as a complication. දැන් අපි දන්නවා කොහොමවත් මේ රුධිර කැටි ගැසීම අපේ හෘදේ පාදවල නිකුත් ස්ථානවල ඒක ඇති වෙන්න පුළුවන්. So what is more common, getting COVID and developing blood clots or developing blood clots from a vaccine? I can assure you it is over 10 times more common to get COVID related blood clots rather than getting a clot from a COVID vaccine. දැන් මම ඔබට කියන්න යන්නේ කොවිඩ් රෝගය නිසා ඇතිවිය හැකි රුධිර කැට ගැසීම් 10 ගුණයක් වැඩි මේ එන්නත අරගෙන රුධිර කැට ගැසීමක් වෙනවට වඩා. So you have to weigh up the risks and benefits. ඒ නිසා හැමතිස්සෙම අපි අවධානයයි ප්‍රතිලාභයයි බලන්න ඕනේ. Are there side effects and therefore are the vaccines safe? මේ අතුරු ආබාධ තියෙන නිසා මේ එන්නත් සුරක්ෂිතද? Because vaccines work by triggering your immune system to produce a reaction, you can have side effects after you receive the vaccine that is similar to having a real infection. දැන් මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් කොවිඩ් රෝගේ හැදුනාම සිදුවෙන වගේ දෙයක් මේ එන්නත ගත්තාම ඒ ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමේදීත් ඔබ තුල වෙන්න පුළුවන්. Things like having fever, muscle aches, getting a headache or sore arm are common after receiving many vaccines. ඒ නිසා මේ එන්නත ගත්තයින් පස්සේ ඉසරුදාව එහෙම නැත්නම් පාද මාංශ පේශිවල වේදනා මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. So you can get this after so many different vaccines, and it is also the same for the approved COVID vaccines. දැන් ඕන එන්නතක් ගත්තාම මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් මේ කොවිඩ් එන්නත ගත්තාමත් ඒක ඒ වගේම තමයි. Having these symptoms actually means that your immune system is working as it should be. ඇත්තට මේකෙන් පෙන්වුම් කරන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දැන් වැඩ කරනවා කියලා. Usually these symptoms last a much shorter time than a real infection would, and most are gone within the first 1 to 2 days. ඇත්තටම මේ ඇති වෙන රෝග ලක්ෂණ ගොඩාක් වෙලට දවසකින් දෙකකින් පහ වෙලා යනවා. Please note that 4.45 billion vaccination doses have been given so far worldwide in 181 countries. රටවල් 181 බිලියන 4.5ක පමණ එන්නත් ප්‍රමාණයක් ලෝකෙ දීලා තියෙනවා. And this is roughly 42.5 million COVID vaccine doses per day.
ඒ කියන්නේ දවසකට මිලියන 42ක් පමණ. This is reassuring. මේක අපිට නැවත සහතිකයක් දෙන්න. However, we must continue to report all severe vaccine adverse events and keep up a good database of this. ඒ නිසා අපිට ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙනවා නම් මේ එන්නතින් පසු අපි මේ පිළිබඳ වාර්තාවක් තබා ගන්න ඕනේ. Finally, is there a best vaccine and what is it? දැන් ගොඩක් වෙලාවට අපි අවසන් වශයෙන් මම කියන්න යන්නේ එන්නත් වලින් හොඳ එන්නත මොකක්ද? Let me answer this question in two ways. මම ක්‍රම දෙකකට මේකට උත්තර දෙන්න. The first is, as we have already said, no vaccine is perfect. පළවෙනියෙන්ම මම කිව්වා කිසිම එන්නතක් සම්පූර්ණ නැහැ. You can still get infections having been vaccinated. ඔබ එටත ගත්තත් දැන් ඔබට රෝගය හැදෙන්න පුළුවන්. New strains are developing as the virus changes, වෛරසය වෙනස් වෙනකොට අලුත් තත්ත්වයන් ඇති වෙනවා. and we may all need a booster vaccine in a year's time. අවුරුද්දකින් එක තවත් අපිට බූස්ටර් එන්නතක් දෙන්න වෙයි. The second point is, the world is not a place where everyone gets equal access to all medicines and treatments. දෙවෙනි දේ තමයි ලෝකය කියන්නේ හැම කෙනෙකුටම එක සමාන වෛද්‍ය ප්‍රතිකාර ගත හැකි තැනක් නොවේ. Vaccination rates in African countries is less than 5%. දැන් අපි අප්‍රිකානු රටවල් ගත්තාම 105කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි එන්නත් දීලා තියෙන්නේ. Whereas in America, it is over 50%. නමුත් ඇමරිකාව ගත්තොත් 150ට වැඩි. In other words, there is a huge discrepancy. එහෙනම් ඔබට පේනවා ඇති ලොකු පරතරයක් තියෙනවා මෙතන. One thing is for sure, එක දෙයක් ස්ථිරයි. everyone can get COVID, everyone can die from COVID. හැම කෙනාටම කොවිඩ් හැදෙන්න පුළුවන්, හැම කෙනාට මැරෙන්නත් පුළුවන්. COVID does not discriminate. ඔය කොවිඩ් වලට මේ පක්ෂපාතීත්වයක් නැහැ. Sri Lanka needs to do the best with what it can afford and what it can access and what it can safely give to our people. දැන් ලංකාවට කරන්න පුළුවන් පහසුවෙන් ලබා ගත හැකි සියලු දෙනාගේ ආරක්ෂාව දෙන්න පුළුවන් දේවල් සොයාගෙන කරන්න. We don't have -80 freezers throughout our country to store large amounts of mRNA vaccines. දැන් mRNA එන්නත් අරගෙන ඒවා ගබඩා කරන්න තරම් පහසුකම් අපේ රටේ නැහැ. So I say, ඒ නිසා මම කියන්නේ the best vaccine is what you can get here and now to protect yourself from severe disease and death from COVID. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබට ඔබ ළඟ තියෙන එන්නත තමයි මේ මොහොතේ හොඳම එන්නත ඔබට මේ රෝගේ වැළඳිලා මැරෙන්නේ නැතුව ඉන්න. Happy to take further questions. Thank you. බොහොම ස්තුතියි ඔබට ඔබේ තව ප්‍රශ්න වලටත් උත්තර දෙන්න කැමතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඩොක්ටර් නීෂා. ඉතින් අපි මේ වැඩසටහනේ අවසානයේට තමයි දැන් පැමිණ තිබෙන්නේ. මම කලින් කිව්වා වගේ මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි සමහර දුර්මතයන් තිබෙනවා ඒවා ආත්මික කාරණා විදිහට අදහන විශ්වාස කරන කිතුණුවන් අප අතර සිටිනවා. ඉතින් අපේ උත්සාහය මේ භක්තිමත්ව ආත්මික කාරණා විදිහට විශ්වාස කරපු නමුත් වෛද්‍ය විද්‍යාත්මක කාරණා අපිට පැහැදිලි කරන්න වෙන්නේ වෛද්‍යවරුන්ගේ සහායෙන්. අපිට සමහර වෛද්‍ය විද්‍යාත්මක කාරණා අපිට වෙන ක්‍රමයකින් පැහැදිලි කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මේ වෛද්‍යවරුන් අප ඉදිරියේ ඉඳලා මේ වෛද්‍ය විද්‍යාත්මක කාරණා අපිට පෙන්වුවේ. ඉතින් සමහර විට අපි විශ්වාස කරා නම් ඒවා ආත්මික කාරණා විදියට මම හිතන්නේ මේ වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම වලින් බොහෝ දුරට ඒවා නිවැරදි කරගන්න අවස්ථාව ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. තවදුරටත් මේ කාලය මෙතනින් අවසන් වෙනවා. තවදුරටත් මම හිතන්නේ මේ වෛද්‍යවරුන් සූදානම් වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට සේවය කරන්න. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සේවය ලබන්න අවස්ථාව හැකියාව ලැබේ. ඉතින් දෙවියන් වහන්සේගේ කාරණාවන් අපි නිවැරදිව සොයා ගන්න ඕනේ, දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ උදෙසා ආසාව උනන්දුව
උත්සාහය තියෙන්න ඕනේ. සමහර කාලවල සමහර මේ කිතුණු විශ්වාස කරා ජේසුස් වහන්සේ ඒ අතෙන්ට එනවා මෙතෙන්ට එනවා කියලා සමහර අය බලාගෙන හිටියා. නමුත් එහෙම වුණේ නැහැ. නමුත් ඒ අනාගත වාක්‍ය වැරදි විදිහට තේරුම් ගැනීම නිසා ඉතිහාසයේ බොහෝ අවස්ථාවල මේ වගේ වරදවා වටහා ගැනීම සිද්ධ වුණා. ඒකට හේතුව වැරදි වටහා ගැනීම නිසා. ඉතින් දැන් අදත් අපි මේ සම්පූර්ණ දෙයක් මේ මේකෙන් ඔබට ලැබුණයි කියලා නෙමෙයි අපි විශ්වාස කරන්නේ. නමුත් එක් එක්කෙනාට ඔබ තේරුම් අරන් තිබුණු කාරණාවන් නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් සිංහ වික්‍රමසේකර, ඒ වගේම ගරු රුමේෂ් බුලත්සිංහල පූජකතුමා, ඒ වගේම වෛද්‍ය නීෂා රොක්කුඩ් මහත්මියට අපි ස්තුතිවන්ත වෙනවා මේ කාරණාවට සම්බන්ධ වෙලා ඔබේ දායකත්වය ලබා දීම ගැන. අවසාන වශයෙන් අවසන් කිරීමේ යාඥාව සඳහා මා ආරාධනා කරනවා ගරු සුජීව තිසේරා දේවගැතිතුමාට අවසන් යාඥාව සමග එකතු වෙන්න කියලා. හොඳයි, අපි පාස්ටර් පෝල් ප්‍රනාන්දුටම ආරාධනා කරනවා මේ වැඩසටහනේ අවසානයේ සමාප්තිය සටහන් කරන්න යාඥාවකින්. හොඳයි, අපි දෙවිඳුන්ට යාඥා කරමු. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා රෙවරන් ඩොක්ටර් රුමේෂ්, ඩොක්ටර් සිංහ, ඩොක්ටර් නීෂා අපි අතර අපිට අනර්ඝ කාලයක් තුල අපිට පැහැදිලිතාවයක් ලබා දීම ගැන ඔබලගේ සේවයට අපි අගය කරන අතර අපි දෙවිඳුන්ගේ ආශිර්වාදය හැම ඩොක්ටර් කෙනෙක් මත නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා. අපි යාඥා කරමු. ධර්මිෂ්ඨ පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනර්ඝ කාලය අපිට දුන්න නිසා. පියාණනි, ඔබ වහන්සේ අපිට මේ මහ පොළව තුල වෙන්නව දේවල් පිළිබඳව හරියාකාරයෙන් අවබෝධ කරගන්න අපිට සමිඳුනි දී තිබෙන ඔබ වහන්සේගේ දිව්‍ය දේව වචනය නිසාද වෛද්‍යවරුන්ට දී තිබෙන ප්‍රඥාව නිසාද අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ලෝකේ ආරම්භක දෙවිඳුනි, ප්‍රඥාවේ උල්පත ඔබයි, ප්‍රඥාවේ ආරම්භකයනෝ ඔබයි. ඒ ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් බිඳක් අපිට දැනගන්න ඔබගේ වචනය අපිට දීලා තිබෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ඒ ප්‍රඥාව තුලින් මුළු දේශයන් වලට මුළු ජනතාවට සේවය කරන්න වෛද්‍යවරුද ඔවුන්ටද දී තිබෙන ප්‍රඥාව නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ රටේ අද මූණ පා තිබෙනා වූ මේ උග්‍ර තත්වයේදී අපගේ අදහස් සනාථ කරගන්න නෙමෙයි, අපේ මතිමතාන්තර සනාථ කරගන්න නෙමෙයි, මේ මහත් වූ ජනතාව මරණයෙන් බේර ගැනීමේ වගකීම ඉන්දේරු හැටියට අපට දී තිබෙනවා. ධර්මිෂ්ඨ පියාණනි, ඔවුන්ට හරි තීරණ ගන්න, කාගෙත් බලපෑම මත නෙමෙයි, ඔවුන්ටම හරි තීරණ ගන්න ඔබ වහන්සේ සමග ඔබගේ වචනය සමග ඔවුන්ට කරුණාව දුන මැනව. පියාණනි, මේ වැඩසටහනට සම්බන්ධ වුණා වූ අනර්ඝ දේවදාසයෝ නිසාද, පියාණනි සංවිධායක කමිටුව නිසාද, අපිත් එක්ක එකතු වුණා වූ ඒ වෛද්‍යවරු තිදෙනා නිසාද අපි ඔබ වහන්සේට ස්තුති කරන අතර පියාණනි ඔබ වහන්සේ ආශිර්වාද කර මැනව. මේ ඉගැන්වීම තුල බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ඔබ වහන්සේ ගැනත් මේ වර්තමාන තත්ත්වය ගැනත් මේ එන්නත් පිළිබඳවත් පැහැදිලිතාවයක් ඔබ වහන්සේගෙන් ලබාගෙන ඔවුන්ගේ මනස් වියුලට පත් වෙලා තිබුණා නම් ඒක නිර්වුල් භාවයට පත් වෙන්න කියලා අපි අයද සිටිනවා. ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන්ය. ආමේන්. 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 හොඳයි, ඔබ සැමට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණ නිසා. ඒ වගේම පෙරේරා අපි ගොඩක් අගය කරනවා ඔබතුමාගේ සේවය. රෙවරන් රුවන් විජේසින්න අපිත් එක්ක පරිවර්තන කටයුතුලදී සිටියා. ගොඩක් ස්තුතියි.
අපි ඩොක්ටර්ලා තුන් දෙනාටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ කමිටුව සමිදාගේ කමිටුවටත් අපි ස්තුතියි කියනවා. Thank you, government Pastor. God bless. the use of coronavirus vaccines. Thank you. God bless. God bless you. Thank you. Bye bye. Next, please. Thank you, Pastor.